ගනුදෙනු වල විත්තු න්‍යාය පාඩම තමයි අද අපි පටන් ගන්න පුතේ අපේ 6 වෙනි පාඩම. හරි 6 වෙනි පාඩම 3 වෙනි සෙමිනාර් එක. හරි 3 වෙනි සෙමිනාර් එක 6 වෙනි පාඩම. ඉතින් අද දවසෙත් අපි ආරම්භ කරන අපේ දවස. ඉතින් ඔයාලට හැමෝටම පුතේ PDF එකක් කරලා තියෙනවා. හරි ඔයාලා හැමෝටම PDF එකක් කරලා තියෙනවා. PDF එක හැමෝටම හම්බෙලා ඇති. කාට හරි කෙනෙක්ට හම්බුනේ නැත්නම් තව විනාඩි 10ක් වගේ ඇතුළත අනිවාර්යෙන් PDF එක අප්ලෝඩ් කරලා ඔයාලගේ group වලට වැටෙනවා. හරි? ඒ හින්දා මේ මොකක්ද අනිවාර්යෙන් PDF දාන ටයිම් එකක් දාලා තියෙන්නේ ගොඩක් දුරට දැන් අදිසිය link එක හම්බෙලා join වෙන කට්ටියට තමයි ස්ටාර්ට් වගේ ඔයාලට PDF එක ගන්න පුළුවන්. හරි? ඉතින් වැඩි වෙලාවක් ගන්න නැතුව මම හිතන්නේ 9 මාරයි විනාඩි 2-3ක් ඉස්සරහට ගිහලා තියෙන්නේ. අපි අද දවසේ පටන් ගමු. ඉතින් මේ ගොඩක් වැදගත් පාඩමක් පුතේ. හරි? ගොඩක් වැදගත් පාඩමක්. හරි? පාඩම ඇත්තටම කිව්වොත් මොකද මේ ගනුදෙනු වල විත්ව න්‍යාය කියලා කියන්නේ. හරිද? ඔයාලට මතක ඇති මම ගිණුම් කරන සමීකරණය කියන එක ඉගෙනුවාට පස්සේ හරි? මෙන්න මෙහෙම. කෙනෙක් ගැන ගිණුම් කරන්නේ හැඳින්වීම උගන්වද්දී මම කිසියම් පුද්ගලයෙක් ගැන කිව්වා. මෙන්න මේ පුද්ගලයා පුතේ. හරිද? ලූකා පැතියෝලි. හරි? ඉතින් මෙන්න මේ ලූකා පැතියෝලි කියලා කියන්නේ කට්ටියට මතක නැත්නම් ආයතනයක් කියන්නම් ගිණුම් කරන්නේ පියා. හරි? ගිණුම් කරන්නේ පියා තමයි පුතේ ලූකා පැතියෝලි කියලා කියන්නේ. හරි? ලූකා පැතියෝලි 1494 දී. හරි? 1494 දී හොයා ගන්නවා මෙන්න මේ අද අපි ඉගෙන ගන්න යන විත්ත සටහන් න්‍යාය කියන න්‍යාය. හරිද? මේ න්‍යාය හොයා ගන්නවා. ඉතින් මේ න්‍යායෙන් තමයි පුතේ ගිණුම්කරණය ඔයාලා කවදා හරි ඉගෙනගෙන කවදා හරි ගොඩක් දුරට ඉගෙන ගත්තා. ඔයාලා මෙන්න මේ විත්ත සටහන් න්‍යාය තුළ තමයි හැම දෙයක්ම කරන්න වෙන්නේ. හරිද? ඔයාලා කවදා හරි ගණකාධිකාරීවරයෙක් වුණොත්, accountant කෙනෙක් වුණොත්, ඒ දක්වා ඊටත් වඩා උඩට තැනකට යනවා නම් ඒ දක්වා ඔයාලට මෙන්න මේ ගනුදෙනු වල විත්ත න්‍යාය කියන පාඩම අනිවාර්යෙන් අවශ්‍ය වෙන පාඩමක්. ඔයාලා කවදා හරි chartered කරා. හරි? ඊට පස්සේ double AT කරා. හරි? ඔය හැම ඕනම දෙයක් කරත් උදේ අනිවාර්යෙන්ම ඔයාලට ඕන වෙනම පාඩමක් තමයි මෙන්න මේ ගනුදෙනු වල විත්ත න්‍යාය කියලා කියන්නේ. හරි? ඉතින් ඒ නිසා ඇත්තටම මගේ කීප දෙනෙක් නහුවා O level නොකරන්න නැහැ. A level වල සමහර කීප දෙනෙකුත් ඇහුවා සම්මාන කාට කමක් නැද්ද කියලා. කිසිම ගැටලුවක් නැහැ. මොකද සමහර වෙලාවට A level වලත් පොඩි ගැටලු තියෙනවා මෙන්න මේ පාඩම සම්බන්ධයෙන්. මේ ගනුදෙනු වල විත්ත න්‍යාය සම්බන්ධව. හරවැර කියන එක පුතේ වෙනමකුත් ඕනේ නැහැ. මම උන්ට පාඩම හොඳටම මතකයි අපි ඉස්කෝලේ යන කාලේ ඔය පාඩම මම එක සැරයක් මගේ අරුණා. ඒක උගන්වද්දි මගේ අරුණා. ඇත්තටම මගේ අරුණා කියලා කියන්නේ ඊට පස්සේ ටිකක් දවස් කීපයක් යනකම් තේරෙන්නේ නැහැ. හරවැර කියලා වචන දෙකක් තියෙනවා. එතනින් එහාට තේරෙන්නේ නැහැ මොකක්ද මේ හරවැර කියන්නේ. හරි? ඊට පස්සේ ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම මේ පාඩම පුරාවටම ඉන්න. හරි? එතකොට ඔයාලට හොඳටම මේක දැනගන්න පුළුවන්. අද දවසේ අනිත් එක මම පුතේ ඔයාලා හැමෝටම මේ ඔයාලගේ group වලට දැන් මම හැම group එකකට WhatsApp group වලට ඊට පස්සේ Telegram group වලට YouTube එකේ පුතේ මම කලින් කරපු seminar දෙකේ videos එක තියෙනවා. සිංහල medium seminar දෙක. හරි? ඉතින් මම ඒ දෙක බලලා ඉන්න කියලා කිව්වේ. හරි? මට ඕන නම් කමක් නැහැ අද ආවාවේ ඉන්න කට්ටියට ප්‍රොසෙස් කියමු. එහෙම නෙවෙයි. ඒ දෙක බලන්න කියලා මම හිතන්නේ අවුද 3මාරට 4ට විතර වලට මැසේජ් එකක් දාන්න ඇති. ඒ දෙක බලන්න කියලා කිව්ව මොකද ඒ දෙක බලපු නැති කෙනෙක්, ඒ දෙක ඉගෙන ගන්න නැති කෙනෙක්ට සමහර විට පොඩ්ඩක් මේක පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. හරි? ඒ හින්දා මම බොහොම සරලව කියලා දෙන්නේ. හරි? පොඩිම තැනේ ඉඳලා මම පුතේ කියලා දෙනවා. හරි? ඒ හින්දා හොඳට අහගෙන ඉන්න හැමෝටම මේ අනිවාර්යයෙන්ම මේ ටික මම හොඳට මේ කියලා දෙනවා. ඒ හින්දා හොඳට අහගන්න. හරි? හොඳයි. ඉතින් පොඩිම තැනේ ඉඳලා යන්නේ. ඒ හින්දා චුට්ටක් ගන්න කට්ටියට පොඩ්ඩක් වෙලා අහගෙන ඉන්න වෙයි හරියටම මේක මොකද්ද වෙන්නේ. හරි? ඒ හින්දා හොඳටම අපි මේ ටික කරගමු. හරි? ඉතින් ඒකත් එක්කම මේ මම පොඩි ප්ලෑන් එකක් කියන්නම් පුතේ. දැන් අපි මේ අද දවසේ කරන පාඩම ගනුදෙනු වල විත්ත න්‍යාය කියන එක දවසෙන් ඉවර කරලා දාන්න පුළුවන්. හැබැයි මම එහෙම කරන්නේ නැතුව මම ටිකක් වෙලාව අරගෙන මේ දේ කියලා දෙනවා. හදිසි වුණා වගේ නෙවෙයිනේ. හරියට කරගන්න බැරි නම් තේරුමක් නැහැ. මටත් ඉතින් ලේසි අද දවසේ කරලා දාලා ඊළඟ දවසේ ආවම ඊළඟ දවසේ ආවම දෙයක් කියලා අලුත් දේ උගන්වන්න. හරි? මම මේ පාඩම දවස් දෙකකට
ගෙනියනවා. මොකද හේතුව ගනුදෙනු වල දික්කණිය ආයි කියන්නේ. දැන් අනිත් පාඩම් එහෙම කරන්නේ නැහැ. ගිණුම් කරණය හැඳින්වීම එක දවසක්. ගිණුම් කරන සමීකරණ එක දවසක්. හැබැයි මේ ගනුදෙනු වල දික්කණිය ආය පාඩම් මම දවස් දෙකකට අරන් යනවා. මොකද ඒ හරි දේ හරි විදියට කරගන්න. හරි. ඒ හරි දේ හරි විදියට කරගන්න. ඒක ඔයාලට කිසිම ගැටලුවක් නැහැ. හොඳ අයිඩියා එකක් එනවා. මේ මොකද අද දවසේ මම හරි ඔක්කොම අපේ උදාහරණයක් එක්කම පැහැදිලි කරනවා මෙන්න මේ දේවල් තමයි අද දවසේ අපි කරන්නේ ගණන් හදන විදිහ ඔක්කොම පැහැදිලි කරනවා ඊළඟ දවසේ තව අපි යම් කිසි කොටසක් ඉදිරියුනොත් එහෙම හරි එතකොට මේ ඔයාලා ඒක මේ කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට ඒක ඊළඟ දවසේ කරගන්න පුළුවන් හරි ප්‍රශ්නයක් නැහැ හරි හොඳයි ඉතින් හරි ඉතින් කොහොම හරි අපි වැඩේ කරගෙන යමු හරි ඉතින් මම කිව්වා වගේ ඔන්න ගනුදෙනු වල දිස්වණිය ආය කියන එක පුතේ හොයාගත්තේ ලූකා ප්‍රතිෝලි කියන ඉතාලි ජාතිකයා 1494 තමයි ඌ හොයාගන්නේ මේ ලූකා ප්‍රතිෝලි හොයාගන්නේ මෙන්න මේ ගනුදෙනු වල දිස්වණිය ආය හරි මුලින්ම මම පුංචි දෙයක් කියන්නම් හරි පුංචි දෙයක් කියන්නම් පුතේ ඔයාලට හරි දැන් මෙහෙමයි මම දැන් මුලින්ම මේ පාඩම පටන් ගන්න කලින් පොඩි දෙයක් කියනවා. හරි. දැන් මම ඉස්සෙල්ලාම මුලින්ම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ විදිහටයි හැදෙන්න ඕනේ. මෙන්න මේ විදියට තමයි මේක තමයි හර කියන්නේ මේක තමයි බර කියන්නේ. ඒ අදාළ දේවල් ටික මූලිකව කියලා දෙනවා. හරිද? දැන් කවුරු හරි 10 වසරේ වගේ අලුත් දෙයක් සම්බන්ධ වෙනවා. සමහර විට හර බර කියන එක කවදාකවත් හරියටම දන්නේ නැත්නම් පුතේ. එතකොට පොඩි ඩවුට් එකක් තියෙනවා මේ මොකක්ද මේක හරියටම කියන්නේ. එකපාරින් පුතේ ඔයාලට මම කියන එක එකපාරටම ඔළුවට යන්නේ නැති වෙයි. හරි? මොකද සාමාන්‍යයෙන් පුතේ අලුතෙන්ම අපි ඉගෙන ගන්න සබ්ජෙක්ට් එක සාමාන්‍ය එකපාරට මුලවට යන්නේ නැහැනේ. අලුත්ම දෙයක්. හරි? මම දැන් මේ මම මේක ආදේශ කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් ඔයාලා හිතන්න. අපි දැන් ඔයාලා අවුරුදු 15 16 17 මේ ළමයි ටික ඉන්නේ. හරි? 15 16 17 මේ ළමයි ටික තමයි මේ ඉන්නේ. දැන් ඉතින් පොඩ්ඩක් තාත්තලාට ගෙලිම පොඩ්ඩක් ඩ්‍රයිවිං එහෙම ඉගෙන ගන්නවා. හරි? එතකොට මුලින්ම පුතේ අපි චූටි කාලේ අපිට එලවන්න බෑනේ. ඒක තාත්තා කියනවා මෙන්න මෙන්න මේක තමයි බ්‍රේක් එක, මේක තමයි ක්ලච් එක, මේක තමයි ඇක්සලරේටර් එක. කොහොම කියලා දෙනවා. කියලා දෙනවා විතරනේ. හැබැයි කියලා දුන්න පළියට අපිට එකපාරටම ෂීට් එකට නැගලා අපි චූටි කාලේ හිතුවා නෙමෙයි. එකපාරටම ෂීට් එකට නැගලා අර ඉස්සර කාලේ ස්පීඩ් පොයින්ට් ස්පීඩ් ගේම් ගහුවා වගේ පැදගෙන යන්න පුළුවන් නේද? ඒ වුණා ටිකක් අමාරු වෙන්නේ පැදගෙන යන්න නේද? මුලින්ම වාහනේ එලවන කෙනෙක් තමයි මේ කියන්නේ. දැන් ඔයාලට නම් සමහර අයට හොඳට පුළුවන් වෙයි. අපිටත් වඩා හොඳට පුළුවන් වෙයි. කොල්ලෝ එල්ලෝ ඉන්නවා හොඳ වැඩ කරගෙන දැන් කාට. තරවා කියන්නේ. හරි? ඉතින් කොහොම හරි ඔයාලා හිතන්න දැන් මේ විදියට පුතේ අපි වාහනයක් පදින විදිය අපි ඇස් දෙකෙන් නිකන් දැක්කට අපි කවදාකවත් ඒක එලවන්න පටන් ගන්න නම් අපිට ඔක හරියටම කරගෙන යන්න බෑ. නේද? ඒ වගේ තමයි ගිණුම් කරන්නේ මේ දිස්කණිය ආය කියන එක මුලින්ම මම කියලා දෙනවා. හරි? අද ඔයාලත් එක්ක අද දවසේ මම ගණන් හදනවා. අපේ මෙන්න හර මෙන්න බැර මෙන්න මෙන්න තමයි ගිණුම්කට කරන්නේ ඕක කියලා හදනවා. හරි? ඊට පස්සේ මම ඔයාලට දෙනවා තනියම ගණන් හදන්න. හරි? ඉතින් අන්න ඒ විදිහට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ඉස්සල්ලාම අහගෙන ඉන්න. හරි? හිමීට තේරුම් ගන්න. හරියටම තේරුම් ගත්තොත් ගොඩ පුතේ. හරි? ඔයාලා දැන් ඇත්තට මෙතන මම ඊයේ දවසේ ඉංග්‍රීසි මීඩියම් වලට ගියා. දැන් මෙතන 350ක් විතර ඉන්නවා. හරි? අද දවසේ සෙමිනාර් කීපයකුත් තියෙනවා. ඒකට 350කුත් මගේ සෙමිනාර් එකකට ඇවිල්ලා තියෙනවා. සතුටු වෙයි. හරි? එතකොට ඔය 350ම ඇත්තටම කිව්වොත් මගේ ක්ලාස් එන්නේ නැහැ. නේද? ඔයාලා කොහෙන් හරි කිසිම ගැටලුවක් නැහැ කරගන්න පුළුවන් මොකද ශක්තියක් හම් වෙනවා මෙන්න මේ දිට්ඨානියන් හරි විදියට කරගන්න. හරි? ඒ හින්දා අන්තිම වෙනකන් ඉන්න හරියටම මේක ප්‍රතිඵලය ගන්න. හරි? හොඳයි. අපි මෙන්න මේ කොටස ඔයාලා PDF එකේ බලා ගන්න. හරි? ගනුදෙනු වල දිත්ත බලපෑම ලකුණු 5ක් ඇවිල්ලා තියෙනවා පුතේ 2016 2017 ලකුණු 4යි 2018 ලකුණු 5යි 2019 ලකුණු 5යි 2020 ලකුණු 9ක් ඇවිල්ලා තියෙනවා. හරි ලකුණු 9ක් ඇවිල්ලා තියෙනවා. හරි ඉතින් මතක තියාගන්න. හරි ඉතින් ඔන්න පාඩම් වලට බෙදලා ගිහින් තියෙන හැටි 2016 අලුත් සිලබස් එකේ ඉඳලා 2017 18 19 20 වෙනකන් සිලබස් එකේ පේපර්ස් වලට ආපු ලකුණු ප්‍රමාණය තමයි යොමු. පොඩි අයිඩියා එකක් දෙනවා. දැන් අපි පේපර් ක්ලාස් එකත් ඉතාලම ළඟදී පටන් ගන්නවා. ඉතින් ඒකත් සුට්ටක් කියන්න ඕනේ. ගොඩාක් අය මගේ මැසේජ් දාලා අහනවා පේපර් ක්ලාස් ගෲප් එකට ඇඩ් කරන්න කියලා.
හරි paper class group එකට add කරන්න දෙයක් නැහැ. ඔය තියෙන seminar group එකම තමයි paper class group එකක් වෙන්නේ. හරි මම ඕකේ නම වෙනස් කරන්න නම් එතකොට සමහරවිට කට්ටියට ප්‍රශ්නයක් ඇති වෙයි. නැත්නම් සමහර අයට බයද නැහැ මම paper class එක ඔරෙන්ජ් කරනවා කියලා paper class එක ඔරෙන්ජ් කරන්නේ නැහැ. හරි ඉතින් මේ paper class එක පටන් ගන්න දවස් ටික ඔක්කොම කියනවා. හරිද? ඔයාලා කිසි බයක් වෙන්න එපා. කියලා තමයි කරන්නේ. ළමයි නැතුව කරන්න බෑ. ඒක කලින් හරිද? ඒ ඉන්න කියලා කරන්නේ. හරි? ඒ බය වෙන්න එපා. මම පුතේ seminar group එකකම මම ඉන්නේ. හරි? ඔය group එකේම ඉන්න කවුරු හරි යාළුවෙක් කල්තෙන් ඇඩ් වෙනවා නම් පුතේ Telegram group එකේ link එක යවන්න. හරි? Telegram group එකට ඕතරම් ඇඩ් වෙන්න පුළුවන්. Telegram group එකකට මම ඔය හැම මේ මැසේජ් එකක්ම දානවා. හරි? යාළුවෝ ඉන්නවනම් Telegram group එකට දාන්න. හරි? ඉතින් ඔය පණිවිඩ ටික මුලින්ම දෙන්න ඕනේ. මොකද හැමෝම වගේ උදේ ඉඳලා අවස් වෙනකන් සමහරවිට අහනවා මේ paper class එක paper class එක. ඒ හින්දා තමයි උත්තරේ දුන්නේ හැමෝටම පොදුවේ. දැන් මම හිතනවා කිසිම ගැටලුවක් නැති වෙයි. හරි පුතේ. එහෙනම් අපි පටන් ගමු වැඩේ. PDF එක හැමෝම ගන්න. හරි. මුලින්ම තියෙනවා දිත්ත සටහන් න්‍යාය අනු කියන්නේ. හරි? දිත්ත සටහන් න්‍යාය අනු කියන්නේ. මේක අපි කියව ගමු. හරි? මේක අපි කියව ගමු. ඉතින් මේ අපි ඒක බලමු. හරි? දිත්ත සටහන් න්‍යාය කියලා කියන්නේ දැන් ඔය පුතේ හොඳට වගේ තියා ගන්න. දිත්ත සටහන් න්‍යාය යනු කියන එකයි. ඊට පස්සේ ගිණුමක් කියන එකයි නිර්වචනය කරනවානේ. ඒ නිර්වචන දෙක හරි? ඒ නිර්වචන දෙක ඉස්සල්ලාම අපි කරන්නේ කියවන එක විතරයි. මේ නිර්වචනේ කියවපු ගමන් පුතේ ඔයාලට තේරෙන්නේ නැහැ. හරිද? මේක මේ කියවපු ගමන් ඔයාලට මේක තේරෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න ඉස්සලාම අපි කියවමු. හරි? හොඳයි. විතතරා න්‍යාය අනුව හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ඇති කරන පරිදි සෑම ගනුදෙනුවක්ම ගිණුම් වල සටහන් කිරීම. දැන් අපි ඕකේ හර කියන එක දන්නේ නැහැ. අපි ඕකේ බැර කියන එක දන්නේ නැහැ. දැන් 11 වසරේ නම් දන්නවා. සමහරවිට 10 වසරේ තාම දන්නේ නැහැ. හරි. අපි හැමෝටම ඒක දන්නේ දෙන්නේ නේද? ඒකින් ගමන් හරි. ඊට පස්සේ ඒක පොඩ්ඩක් කොහොමද කියන්නේ? මේ හර වටිනාකමට සමාන බැර වටිනාකමක් කියන එක කොහොමද කියන්නේ? හරි. දෙවැනියට කියනවා ගිණුමක් යනවා කියන්නේ. ව්‍යාපාරික ගනුදෙනු වලට අදාළ විත්ත බලපෑම. අර පුතේ හර සහ බැර කියලා දෙකක් තියෙනවානේ. ඔය හර සහ බැර කියන එක අපි මේ රෙකෝඩ් කරන්න. හරි අපි සටහන් කරන්න පාවිච්චි කරන පුතේ ආකෘතිය තමයි ගිණුමක් කියලා කියන්නේ. හරි ගිණුමක් කියලා කියන්නේ. ඒකත් අපි පොඩ්ඩක් පැත්තකින් තියමු. මම කියවනේ මුලින්ම ඔය දෙකේ අයිඩියා එක දෙන්නම් පස්සේ. හරි හොඳයි. ඉතින් ඉස්සල්ලාම තියනවා පුතේ ගිණුමක්. ඔයාලට PDF එක බලලා තියෙනවනේ. ඉස්සල්ලාම තියෙනවා මේ ගිණුමක් කියලා පොඩි හිතනකුත් තියෙනවා. මම දවසක් ඔය උගන්වද්දි එක පුතෙක් මගෙන් අහුවද ඔය හිතන්න මොකක්ද දෙන්නේ? හිතන්නට මොකක්ද දෙන්නේ කියන එක අපි ගණන් හදාගෙන යද්දි ඔයාලට තේරෙයි. ඒ කියන්නේ සාමාන්‍ය පුතේ ඕනෑම ගිණුමකට නමක් තියෙනවනේ. දැන් අපි ඕනෑම ළමයෙක්ට නමක් තියෙනවනේ. අමල්, සහන්, අමර, සීතා මොකක් හරි නමක් තියෙනවනේ. ඒ වගේ අපිට එන ගනුදෙනුව අනුව තමයි මෙතනට අපි යොදන නම තීරණය වෙන්නේ. හරි? නම තීරණය වෙන්නේ. මතක තියාගන්න. එතකොට ඔන්න බලන්න මේ ගිණුමේ ආකෘතිය තියෙනවා. හොඳට අහගන්න. හරි? මුලින්ම තියෙනවා පුතේ දිනය කියලා එකක්. හරි? දිනය කියලා එකක් තියෙනවා. මම ඕකට පාවිච්චි කරනවා පොඩි ගනුදෙනුවක්. හරි? දැන් මේ ගනුදෙනුව මම ලියනවා විතරයි. ඔයාලට සමහරවල්ලාට තේරුම් ගන්න බැරි වෙයි. මොකද්ද මේ කරේ කියලා. ඉස්සලාම අහගෙන ඉන්න. හරි? ඉස්සලාම අහගෙන ඉන්න. පුතේ ගනුදෙනුව තමයි අයිතිකරු විසින් රුපියල් ලක්ෂයක් ව්‍යාපාරයට යෙදවීම. අයිතිකරු විසින් රුපියල් ලක්ෂයක් ව්‍යාපාරයට යෙදවීම. හරි? ඔන්න දැන් අයිතිකාරයා පුතේ රුපියල් ලක්ෂයක් ව්‍යාපාරයට යොදවනවා. හරි? හොඳයි. අපි බලමු. මෙන්න මේ වගේ ගිණුම් දෙකක් ගන්නවා. හරි? මෙන්න මේ වගේ ගිණුම් දෙකක් ගන්නවා. පොඩ්ඩක් අද වැඩි වෙනවා ගන්න. ඒ සාමාන්‍යයෙන් තමයි. හරි? ඉතින් මේ හරි දැන් ඔයාලා එකපාරටම මේක දන්නේ නැති මොකද මේ කරේ කියලා. මුදල් ගිණුම ප්‍රාග්ධන ගිණුම. හරි? මුදල් ගිණුම සහ ප්‍රාග්ධන ගිණුම කියලා ඔන්න ගිණුම් දෙකක් තියෙනවා.
ඉතින්ලා බලන්න ඉන්න දැන් මේ මොකද්ද මේ ගනුදෙනුව ඇවිල්ලා ගනුදෙනුව පුතේ ජනවාරි 1 වෙනිදා අයිතිකරු විසින් හරි අයිතිකරු විසින් රුපියල් ලක්ෂයක් යෙදවීම මේ ව්‍යාපාරයට උදවන්නේ අයිතිකරු විසින් රුපියල් ලක්ෂයක් ඔන්න ව්‍යාපාරයට පුතේ යෙදවනවා. හරි අපි බලමු කොහොමද මේක දාන්නේ කියලා. බලන් ඉන්න විතරයි ආපහු දෙයක් නම් කියන්නේ. ජනවාරි 1 හරි පොඩ්ඩක් ඉන්න. ජනවාරි 1 ප්‍රාග්ධනය හරි ප්‍රාග්ධනය පොඩ්ඩක් එහාට ගමු මේක. හරි ජනවාරි 1 ප්‍රාග්ධනය අපි හිතමු එන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන්ම කලබල වෙන්න එපා මොකද්ද මේ කරන්නේ කියලා බලන්න එපා. හරි ලක්ෂය හරි ඊළඟට අන්න ප්‍රාර්ථනා කිනුමට අයි එක මුදල් කියලා අංක 1 කියන එක එනවා ලක්ෂය. හරි දැන් කොච්චරයි ඔළුවේ තියාගන්න ඕනේ වෙන කිසිම දෙයක් ඔළුවේ තියාගන්න ඕනේ නැහැ. දැන් මොකද්ද මේ මොකද්ද එකක් ඇඳලා අපි බලාගෙන ඉන්නවා ඉතල නේ. හරි ඉතින් පුතේ දැන් තමයි මොන වැඩේ පටන් ගන්න. හරි මොන දැන් තමයි පටන් ගන්න. ඉස්සෙල්ලාම ඔළුවේ තියාගන්න පුතේ එන්න මේක. පුතේ මේ ගිණුමේ මෙන්න මේ පැත්ත. දැන් අපි කියනවා හර කියලා. හරි පොඩි අකුරු වල පොඩි වැරද්දක් තියෙනවා ගණන් ගන්න එපා. හරි දිනය විස්තරය මෙන්න මේ පී කියලා තියෙනවා. ඒකට කියන්නේ සංගල පිටු කියලා. දිනය විස්තරය සංගල පිටු වටිනාකම. හරි පොඩි වැරද්දක් එතන වටිනාකම. මේ පැත්තට අපි කියනවා පුතේ හර. හරි ඊට මේ පැත්ත දිනය විස්තරය සංගල පිටු වටිනාකම කියන අපි මේ පැත්තට කියනවා පුතේ බැර කියලා. දැන් ඔයාලා බලන් ඉඳි මොකද්ද පැත්ත? වම් අත පැත්ත හර දකුණු අත පැත්ත බැර. හරි අපි ඒකත් ලියාගමු. ඔන්න දැන් ඒ දේ ඉගෙන ගත්තා. හරි ඔන්න පුතේ ඒ දේ ඉස්සලාම දැන් ඉගෙන ගත්තා. හරි මෙන්න හර මේ පැත්ත බැර. මේ පැත්ත හර මේ පැත්ත බැර. හරි දැන් මොන ඔයාලා ඉගෙන ගත්තේ තාම මේ මොකක් හරි අවුරුදු දෙකක් අමතක වුණා කියලා. හරි මම කියන්න මේවා මේ ඔක්කොම විස්තර කරගෙන දිනය විස්තරය සංගල පිටු කියන මොකක්ද කියලා විස්තර කරනවා. දැන් මම ඇන්නේ මේ දැන් මේ විදියට තියෙන ආකෘතියක් නෙවෙයිනේ පුතේ මම ඇන්නේ. මම මේ T අකුරක් වගේ සුට්ටක් ඇඳලා ඒක ගණන් ගන්නවා. මේකත් මම T අකුරක් වගේ උන් ඇඳලා. T අකුරක් ඇඳේ. දැන් මේ හැබැයි පෙන්වන්නේ වෙන එකක්. හරි පෙන්වන්නේ මේ ලස්සනට තියෙන මේ හොඳ තීරු ගහලා තියෙන මේ තීරු හොඳට ගහලා තියෙන ගිණුමක් තමයි පෙන්වන්නේ. මෙතන මැදින් මම ඩබල් ඉරි ගහලා තියෙනවා. මොකද මේ පැත්ත හර කියලා පෙන්වන්න සහ මේ පැත්ත බැර කියලා පෙන්වන්න තමයි පුතේ මැදින් මේ මම තද ඉරක් ගහලා තියෙන. එහෙම ඉරි ගහන්නේ නැහැ. මම ඔයාලට ඒක පැහැදිලි කරන්න විතරයි මේ වගේ ඉරක් මම ගහලා පෙන්වන්නේ. හරි තියෙන්නේ. දැන් පුතේ ඔයාලා හොඳට බලන්න. මෙන්න මේ ගිණුමම මෙන්න මේ පුතේ ආකෘතියෙන් යුක්ත මෙන්න මේ ගිණුමම තමයි මෙතන අපි T අකුරේ හැඩයට කරලා තියෙන්නේ. මෙන්න මේ බලන්න මේක T අකුරක් වගේනේ මැදින් මෙතන ඉර ගහලා උඩින් ගහපුවා T අකුරක් වගේ. අපිට මේ ගිණුම වෙනුවට මේ තියෙන ගිණුම වෙනුවට ගහන්න පුළුවන් ගිණුමක් තමයි T ගිණුම කියන්නේ. හරි T ගිණුම කියන එක. ඒකෙත් ඔයාලා බලන්න මුලින්ම කියනවා දිනය ඊට පස්සේ මේ විස්තරයක් මොකක්ද එකක් තියෙනවා. ඊට පස්සේ අංකයක් තියෙනවා. ඔය සංගල පිටු කියන එක තමයි දැන් එක පුතෙක් මගෙන් අහනවා මේ සාපී කියන්නේ මොකක්ද කියලා. ඒවා දැනගන්න මම කියලා දෙන්නම් පුතේ. හරි මේ සංගල පිටු අංකය. ඊට පස්සේ මේ තියෙන වටිනාකම. මේකෙත් එහෙමයි. මේ තියෙන දිනය, මේ තියෙන විස්තරය, මේ තියෙන සංගල පිටුව, මේ තියෙන වටිනාකම. හරි? ඔය තියෙන ඒවා ටිකම තමයි පුතේ. හරි? මේ තියෙන ඒවා ටිකම තමයි අරගිනුනේ තීරු ගාලා තියෙන්නේ. දැන් මටත් ඉතින් මෙතන එහෙම තීරු ගාලා දාන්න පුළුවන්. ඔයාලට පැහැදිලි භාවයක් නැති වෙයි කියලා ඉතල තමයි මම මේ T ගිනුම ගෙනුනේ. හරි? අනිත් එක දැන් මම මෙසේජ් එකක් දැම්මම දැක්කා ඒක පුතේ දාලා තියෙනවා මේ O level වලට T ගිණුම් ගහන්න පුළුවන්. හරි මම හිතනවා 11 වසර වෙන්න නැති කියලා. ඒකද ඒ කියන්නේ දන්නවනේ පුතේ මෙහෙමයි. O level වලට අපිට කියන්නේ සාමාන්‍යයෙන් මේ හරි ආකෘතිය ගහන්න. ඒ කියන්නේ මම දැන් උඩට දීලා තියෙන ආකෘතිය තියෙනවනේ. ඔය ආකෘතිය තමයි පුතේ අපි හරි විදියට නම් විභාගයට පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ.
අනිවාර්යයෙන්. හරි. හැබැයි ඔයාලට කාල වේලාවේ කිසියම් ගැටලුවක් තියෙනවා නම් හරි කාල වේලාවේ කිසියම් ගැටලුවක් තියෙනවා නම් කීගිනුම් පාවිච්චි කරන්න. හැබැයි අඩුම තරමේ පුතේ හරිද? අඩුම තරමේ පුතේ ඔයාලා මෙන්න මේ වගේ ගිනුම් දෙක කියන්නේ දැන් ඔයාලට ගිනුම් පහක් ගන්න ආව කියලා හිතන්න. අඩුම තරමේ මේ ගිනුම් දෙකක්වත් ගහලා කීගිනුම් වලට යන්න. හරි. ඒ වගේම හරි ආකෘතියෙන් යුක්ත ගිනුම් දෙකක්වත් ගහලා ඒකෙන් පෙන්වන්න පේපර් එක බලන කෙනාට හරි පේපර් එක බලන කෙනාට පුතේ මේ සාමාන්‍යයෙන් පේපර් එක බලන කෙනාට පොඩ්ඩක් අඟවන්න අපි ආකෘතිය දන්නවා හරිද අපි ආකෘතිය දන්නවා හැබැයි ඔන්න T ගිනුම අපි ගැහුවා ඒ ආකෘතිය දන්නවා කියන්නේ ඉතින් ගිනුම් දෙකක් එකලා හරි ආකෘතියට ගැහුවා ඊට පස්සේ T ගිනුම ගැහුවා හරි ඒ ගණන් T ගිනුම ගැහුවා හරි ලකුණු දෙනවාද කියලා සමහර වෙලාවකදී ඇත්තටම කිව්වොත් දැන් ඉස්කෝලේ මැඩම්ලා ඉන්නවා ඉස්කෝලේ මැඩම්ලා කරලා ඉන්නවා සමහර මැඩම්ලා කරලා කියනවා අනිවාර්යයෙන්ම ඒකම ගහන්න වෙන පුත් ගහන්න එපා සමහර තැන්වලදී කියනවා T ගිනුම ගැහුවට කමක් නැහැ අපිට අවශ්‍ය විස්තර නම් ඒ විදිහටම ඒක ගැටලුවක් නැහැ කියලා ඔයාලා දැන් දෙකටම හරියන්න අර මම කියපු ක්‍රමයේ භාවිත කරගෙන මම කියන්නේ ආකෘතිය ගහන එක ඉතාම හොඳයි හරි හැබැයි ඔයාලට කාල වේලාවේ කිසියම් හෝ ගැටලුවක් තියෙනවා නම් හරි T ගිනුම පාවිච්චි කරන්න හැබැයි එක ගිනුමක් හරි ආකෘතියට ගන්න. ඒ ප්‍රශ්නේ ඉවරයි. හොඳයි. ඊට පස්සේ දැන් මේ විස්තර ටිකක් දාලා තියෙනවා. හරි. දැන් මොන විස්තර ටික මම කියලා දෙන්න යන්නේ. හරි. දැන් මේ ඉස්සෙල්ලාම මේ උදේ මේ දිනයක් දාලා තියෙනවා. මේකේ දිනයක් දාලා තියෙනවා. හරි. මේකේ දිනයක් දාලා තියෙනවා. දැන් මේ මොකද්ද මේ දිනේ? ගනුදෙනුව සිදු වූ දිනේ. හරි. ගනුදෙනුව සිදු වෙලා තියෙන්නේ ජනවාරි 1 වෙනිදා. අපි හිතමු 2021 කියලා. හරි අවුරුද්ද නම් අවශ්‍යම නැහැ මාසයයි දිනයයි දාන්න අවුරුද්ද සාමාන්‍ය ගානේ දීලා තියෙන හින්දා මාසයයි දිනයයි දාන්න හරි ඉතින් මේ කොහොම හරි මෙතනදී උදේ මතක තියාගන්න 2021 එක අයිතිකරුවෙන් ලක්ෂයක් ඉදලේ හරි දැන් ඔන්න මුලින්ම දිනේ දානවා දැන් දිනේ දාන එක මම අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ ගනුදෙනුව සිදු වූ දිනය දාන්න හරි ගනුදෙනුව සිදු වූ දිනය පුතේ දාන්න හරි ඊට පස්සේ දැන් මොකක්ද මේ විස්තරයට දාන්න මේ දැන් මාන ප්‍රශ්නයක් මුදල් කියලා මේ එහෙම ගිණුමක් තියෙනවා මේ මුදල් කියන ගිණුමේ තියෙනවා ප්‍රාග්ධනය කියලා හරිද ඊට පස්සේ ප්‍රාග්ධනය කියන ගිණුමේ තියෙනවා මේ මුදල් කියලා හරි මුදල් කියන ගිණුමේ තියෙනවා ප්‍රාග්ධනය කියලා ප්‍රාග්ධන ගිණුමේ තියෙනවා මුදල් කියලා ඇයි මේක මාරු කරලා දැම්මේ ඇයි මේක මාරු කරලා දැම්මේ දැන් අපේ පාඩමේ නම මොකක්ද පුතේ? ගනුදෙනු වල ද්විත්ව බලපෑම් දෙකයි. හරිද? දැන් ඒක තමයි මේ බලපෑම් දෙකක් තියෙන්නේ. දැන් මේ පැත්ත දෙකක් පුතේ අපි මේ පැත්ත හරනේ. මේ පැත්තට හර වෙලා වුණ එක මේ ගනුදෙනුවක්. ඒ ගනුදෙනුවම අනිත් කිනුමකට බැල වෙලා. ද්විත්ව බලපෑම්. එකයි දෙකයි. ද්විත්ව බලපෑමක් තියෙන්නේ. හරි? ද්විත්ව බලපෑමක් පුතේ වුණොතම තියෙන්නේ. හරි? එතකොට දැන් මෙහෙමයි සාමාන්‍යයෙන් පුතේ අනිවාර්යයෙන්ම කිසියම් හෝ ගිණුමකට කිසියම් හෝ ගනුදෙනුවක් හර වුණොත් අනිවාර්යයෙන්ම පුතේ ඒක වෙනත් ගිණුමකට ඒ ගිණුමටම නෙවෙයි සාමාන්‍යයෙන් ඒ ගිණුමටම නෙවෙයි වෙනත් ගිණුමකට බැර වෙන්න ඕන හරිද අනිවාර්යෙන් එක කිසියම් හෝ ගනුදෙනුවක් කිසියම් හෝ ගිණුමකට බැර වුණොත් අනිවාර්යෙන් තවත් ගිණුමකට හර වුණොත් අනිවාර්යෙන් තවත් ගිණුමකට බැල වෙන්න ඕනේ. හරි ඒ කියන්නේ ඕනෑම ගනුදෙනුවක්. හරි ඕනෑම ගනුදෙනුවක් උදේ කිසියම් හෝ ගිණුමකට හර වෙනවා නම් අනිවාර්යෙන්ම තව ගිණුමකට බැල වෙනවා ඕනෑම ගනුදෙනුවක්. ඒකයි ඔය ද්විත්ව බලපෑම කියලා කියන්නේ. බලපෑම් දෙකයි. හරි බලපෑම් දෙකයි. හරි ඒකයි ද්විත්ව බලපෑම කියලා කියන්නේ. හරි එතකොට දැන් අපි එහෙනම් මේ අර පොඩ්ඩක් අපි බලමු මේ විතසටහන් දැන් කොහොම චූට්ටක් කියලා අපි බලමු විද්‍යුතනා න්‍යායම කුමක්ද කියලා දැන් ඉන්න පොඩ්ඩක් තේරෙනවා. හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ප්‍රතිකරන පරිදි සෑම ගනුදෙනුවක්ම ගිණුම් වල සටහන් කිරීමයි ඔන්න ද්විත්ව බලපෑම කියන එක දැන් ටික ටික තේරෙනවා. තව ටිකක් වෙලා යයි තේරෙන්න හොඳට. හරි. ඉතින් මේ කොහොම හරි පුතේ මතක තියාගන්න අපි දැන් මෙන්න මේ ගිණුම අපි ප්‍රාග්ධනය කියලා ලියුවා නේද? හරිද? ප්‍රාග්ධනය කියලා ලියුවානේ. ඒ ලියුවේ අපි මේ
හර කරපු සටහනේ බැර සටහන තියෙන්නේ ප්‍රාර්ථනා ගිණුමේ කියලා පෙන්වන්න තමයි අපි මෙතනට ප්‍රාර්ථනය කියලා ලියුවේ. ගිණුම කියන වචනේ ලියන්න අවශ්‍ය නැහැ. හරි. මෙතන ප්‍රාර්ථනය කියලා ලියුවේ අපි හර කරපු සටහනේ බැර වටිනාකම තියෙන්නේ ප්‍රාර්ථනා ගිණුමේ කියලා කියන්නේ. හරි. ඒ වගේම මොකද අපි ප්‍රාර්ථනා ගිණුමේ බැර කරද්දී මුදල් කියන වචනේ පාවිච්චි කරේ. හරි. ප්‍රාර්ථනා ගිණුමේ බැර කරද්දී මුදල් කියන වචනේ පාවිච්චි කරේ. අපි මේ බැර කරපු වටිනාකමේ හර කරපු එක තියෙන්නේ මුදල් ගිණුමේ කියලා කියන්නේ. හරි. මුදල් ගිණුමේ කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මෙහෙම ආපෞතරයක් මම කියන්නේ. හරි. සාමාන්‍යයෙන් ආපෞතරයක් කියන්න මුදේ මම. හරි. හර කරද්දී පුතේ අපි දාන්නේ බැර කරන ගිණුමේ නම. හරි. බැර කරද්දී අපි දාන්නේ හර කරපු ගිණුමේ නම. එච්චර ලොකු දෙයක් නෑ. දැන් ඕකට ගණන් හදන්න ඕනේ මම කියවනේ. දැනට ඔයාලා ඔළුවේ තියාගන්න විතරයි. මම තාම කියන්නේ මේකට හර මේකට බැර කියන එකයි. හරි. ඊට පස්සේ මෙතන දිනේ දානවා කියන එකයි. ඊළඟ සාමාන්‍යයෙන් හර කරද්දී අපි ලියන්නේ බැර කරන ගිණුමේ නම ඉස්තරේ හැටියට. බැර කරද්දී අපි ලියන්නේ හර කරන ගිණුමේ නම ඉස්තරේ හැටියට. කොච්චරයි තාම ඉගෙන ගන්න. හරි. ඒක සාමාන්‍ය පුතේ දැන් හිතන්න අපි මේ කුරුණෑගල ඉඳලා කොළඹට බස් එකක් යද්දී කුරුණෑගලින් ලෝඩ් කරද්දී කුරුණෑගල බෝඩ් එක නෙවෙයි ගහන්නේ කොළඹ බෝඩ් එකනේ නේද? කොළඹින් කුරුණෑගලට ගහන්නේ කුරුණෑගල බෝඩ් එකේ. අන්න ඒ වගේ තමයි. හරි. දැන් මෙතන මේ මුදල් ගිණුමේ මෙතන මුදල් කියලා ලියලා වැඩක් තියනවද? ඉතින් තේරුමක් නැති දෙයක් නේ. ඉතින් මුදල් කියලා කිව්වේ මුදල් කියලා ලියන්න ඕනේ නෑනේ. එතකොට බැර කරේ කොහොමද කියලා කොහොමද හොයාගන්නේ? නේ? අයි අනිවාර්යයෙන්ම හර කරොත් පුතේ විතරා න්‍යායට අනුව බැර වෙනවනේ කොහොමද? ඉතින් ඒක හොයාගන්න තමයි යොමු තියෙන්නේ. හරි. ඊට පස්සේ තව එකක්. ඊළඟට තියෙන ඔන්න වචනයක් සංගල පිටු කියලා. හරි. සංගල පිටු කියලා වචනයක් තියෙනවා. මේ මොකද්ද සංගල පිටු කියලා කියන්නේ? හරි. ඉන්න බලන්න ඔකට පොතක් ගන්නවා. පුතේ සාමාන්‍යයෙන් මේ සියලුම ගනුදෙනු හරිද? මේ සියලුම මේ වගේ දැන් මේ වගේ ගිණුම් තියෙන්නේ හරිද? මේ වගේ ගිණුම් තියෙන්නේ පුතේ 1 2 නෙමෙයි. සාමාන්‍යයෙන් හොඳ ලොකු කම්පැනි එක ගිණුම් 1000ක් 1500ක් විතර කියලා ඉතල ආකෘතිය ගහලා මේ වගේ එක ගනුදෙනුවක් නෙවෙයිනේ. මුදල් ගිණුමේම දැනගෙන ලොකුවට ගහන ගිණුම. හරි? එතකොට මේ ඕක අපි පුතේ ඔය සියලුම ගිණුම් තියෙන තැනට සියලුම ගිණුම් කියලා කිව්ව මොනවද? අපි ඉගෙන ගත්ත 4 වෙනි පාඩමේ වත්කම් කියලා ගිණුම් තියෙනවා. හරිද? වත්කම් කියලා ගිණුම් තියෙනවා. හරි. ඊට වියදම් කියලා ගිණුම් තියෙනවා. හරි. හිමිකම් කියලා ගිණුම් තියෙනවා. වගකීම් ආදාය. මෙන්න මේ වගේ ගිණුම් කියනවාද ගිණුම් වර්ග. ඒ කියන්නේ වත්කම් ගත්තොත් උදේ වත්කම් කියනවා ඕන තරම් ගොඩ නැගීම. හරිද? යාන්ත්‍රික උත්තර මුදල් ණයගැතියෝ එහෙම ඕන තරම් පුතේ තියෙනවා වත්කම් ව්‍යාපාර. මේ හැම එකකටම පුතේ දැන් සාමාන්‍යයෙන් හිමිකම් ගිණුම් නම් දෙකයි තියෙන්නේ. මම මේක කියලා දෙන්නම්. මේ හැම ගිණුම් වර්ගයකටම පුතේ තව ගිණුම් වර්ග ඕන තරම් තියෙනවා. මේ හැම ගිණුමක්ම ගිණුම් 1000ක් 1500ක් විතර ලියනවා කියනකොට සාමාන්‍යයෙන් ලොකු කම්පැනි එකක ඒ හැම ගිණුමක්ම පුතේ වාර්තා කරන්නේ ලෙජර් කියන පොතේ. ලෙජර් කියන පොතේ. හරි. මේ හැම ගිණුමක්ම තියෙන තැන තමයි ලෙජර් කියලා කියන්නේ. හරි. ඒක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒ වුණාට මම පොඩ්ඩක් මෙතනදී කියලා දෙනවා. හරි. ලෙජර්. හරි. පුතේ ඕක ලෙජර් කියන්නේ සමහරට පොතක් වෙන්න පුළුවන්. මේක ලොකු පොතක් සමහරකට පිටු 600 මේක මේ ලෙජර් එකක් නෙමෙයි. හරි. පිටු 600ක් 700ක් 1000ක් විතර තියෙන ලොකු පොතක් වෙන්න පුළුවන්. හරි. එහෙමත් නැත්නම් පුතේ මේක අද වගේ පොතක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පුතේ මේක මුද්‍රණාංගයක් වෙන්නත් පුළුවන්. ඊට වඩා ලේසි කියන සොෆ්ට්වෙයාර් කියන එක. හරි. සොෆ්ට්වෙයාර් එකක් වෙන්නත් පුළුවන්. මතක තියාගන්න. හරි. මේක සොෆ්ට්වෙයාර් එකක් වෙන්නත් පුළුවන්. හරි. පොතක් වෙන්නත් පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් වෙන්නත් පුළුවන්. ඇත්තටම පුතේ මේ අපි දැන් මේ විදිහට ගිණුම් ගහගෙන කොච්චර අපි ළඟලගෙන මේ ගිණුම් හරහා කරලා එළියට ඉගෙන ගන්නවානේ.
ඕවා පුතේ ඇත්තටම දැන් කාලේ දැන් මේ දවස්වල හරි දැන් කාලේ සාමාන්‍යයෙන් පුතේ යන්නේ මෙන්න මේ accounting software කරා. ඒ කියන්නේ අපිට තියෙන අපි ඉගෙන ගන්නවා 10 වසරේ 10 වෙනි පාඩමේ අවසාන කොටසේ පුතේ තියෙනවා extract කියලා තියෙනවා. හරිද? bios කියලා තියෙනවා. stage කියලා තියෙනවා. තව quick book අපිට පේන්නේ නේ. stage කියලා තියෙනවා, quick book කියලා තියෙනවා. ඔය විදිහට තියෙනවා පුතේ accounting software ගොඩක්. හරිද? ඔයාලා කවදා හරි පුතේ ගිණුම් කරන නිලධාරියෙක් වෙන්න වැඩ කරන්නේ ගොඩාක් වෙලාවට software එකක් තමයි වැඩ කරන්නේ. හැබැයි ඔයාලට software වල වැඩ කරන විදිය 10 වසරේ 15 වසරේ කියලා දෙන්නේ නැහැ. 12 13 කියලා දෙන්නේ නැහැ අතරම කිව්වා. හරි. කවදා හරි විශ්වවිද්‍යාලයකට ගියොත් හරි ඒතර අර වෘත්ති අධ්‍යාපනය කරන කිව්වොත් තමයි ඕවා කියලා දෙන්නේ. හරි. ඉතින් එහෙම තියෙද්දි දැන් අපිට මේ software කියලා જાතියක් හරි ලේසියෙන් තියෙද්දි ඇයි අපි මේ ඉගෙන ගන්න හර බැර කියලා? මොකටද? නේද? මොකටද අපි ඉගෙන ගන්නේ? පුතේ මෙහෙම දෙයක් තියෙනවා. අපි පුතේ ඕනෑම වෙලාවක හරි ඕනෑම වෙලාවක මේ දැන් වාහනයක් පදින්න නම් සමහරවිට ඔටෝ වාහනයකට වඩා මැනුවල් වාහනයක පොඩ්ඩක් ඉස්සෙල්ලා පුරුදු වෙන එක හොඳයි. හරි. ඊට පස්සේ දැන් මේ අපි ගාව ඇති දැන් උතන අනිවාර්යයෙන්ම හොඳ ෆොටෝ කැමරා පොලියොත් ඇති කෙල්ලොත් ඇති හොඳ ෆොටෝ කැමරා. ඔයාලා මේ ගන්න දැන් DSLR කැමරා එකකින් හරිද? ෆොටෝ මේ කියන්නේ අපි ෆොටෝ කැමරා කෙනෙක් ෆොටෝ ගන්න ඉස්සෙල්ලාම මැනුවලි පුරුදු වෙන එකනේ පුතේ හොඳම. ඔටෝ මෝඩ් එකට දාලා ගන්නවට වඩා මැනුවල් සාමාන්‍යයෙන් දාන එක ඇත්තටම හොඳ. එතකොට අයිඩියා එක තියෙනවා මෙන්න මේ වගේ ලස්සනට හරි ෆොටෝ එකක් ගන්න පුළුවන් මේවා මම දන්නේ ඔය ටික තියෙනවානේ අඩු වැඩි කරලා ඒව ගන්න. ඉතින් ඒ හින්දා තමයි අපි මුලින්ම මේ මැනුවල් සිස්ටම් ඉගෙන ගන්න. එතකොට පුතේ ඔයාලා software වලින් වැඩ කරද්දී හරිම ලේසියි. වැඩ ටික හොඳට කරගන්න පුළුවන්. හරි. හොඳයි. ඉතින් මතක තියාගන්න දැන් මේ ලෙජර් එක කියලා මේ ගිණුම් කියන පොතක් තියෙනවා. හරි. දැන් ඔයාලා හිතන්න මේ මුදල් මම මේ page number 1 කියලා තියෙන්නේ ඒකයි. මුදල් ගිණුම තියෙන්නේ පිටු අංක 1. ප්‍රාර්ථන ගිණුම තියෙන්නේ පිටු අංක 39. කියලා හිතන්න. හරි. දැන් සාමාන්‍යයෙන් පුතේ මම මේ ප්‍රායෝගික අවස්ථාව ගන්නම්. ඔයාලා දන්නවද ඔඩිටර්ස්ලා? ඔඩිට් කරන අය මේ කියන්නේ මේ විදිහට ගිණුම් ගැහුවට පස්සේ හරි මේ වගේ ගිණුම් ඉදිරිපත් කළාට පස්සේ ගිණුම් ගැහුවට පස්සේ සාමාන්‍යයෙන් පුතේ ඒ ගිණුම් පරීක්ෂා කරන්න තවත් කණ්ඩායමක් ඉන්නවා. ඒක ආයතනයේ කුල වෙන්නත් පුළුවන් නැත්නම් ආයතනයෙන් පිට කට්ටිය වෙන්නත් පුළුවන්. හරි ඔඩිට් කරන අය KPMG කියලා ලෝක ප්‍රසිද්ධ ආයතනයක් තියෙනවා EY කියලා කියනවා. මෙයා ලංකාවේ තියෙනවා. ඊට පස්සේ PwC කියලා කියනවා. මේ වගේ ආයතන තියෙනවා. මේවා ලෝක ප්‍රසිද්ධ ආයතන ලංකාවේ තියෙනවා. සෑහෙන පිළිගැනීමක් තියෙනවා. ඔය වගේ ආයතන ලංකාවේ තියෙනවා. ලංකාවේ විවිධාකාර සමාගම් තියෙනවා මේ ඔඩිට් කම්පැනි. හරි මේ ඔඩිට් කම්පැනි සෑහෙන තියෙනවා. හරි එතකොට මේ ආයතන ලවා හෝ නැත්නම් වෙනත් පුද්ගලයෙක් ලවා උදේ මේ ගිණුම් සාමාන්‍යයෙන් හැදුවට පස්සේ පරීක්ෂා කරනවා. හරි මේ ගිණුම් හැදුවට පස්සේ පරීක්ෂා කරනවා. දැන් ඔන්නේ ගන්න කෙනෙක් කෙනා පොතේ පරීක්ෂා කරනවා. හරි ඔඩිට් ෆර්ම් කියලා කියන්නේ ඒකට තමයි. හරියටම හරි. ඔන්න ඒක පොතේ කාලේ තියෙන ඔඩිට් ෆර්ම් එකක් කියන්නේ ඒවලද කියලා ඒක තමයි. හරි ඉතින් ඔන්න දැන් හැමෝම හිතන්න උදේ ඔන්න ඔඩිට් එකකින් ඇවිල්ලා ඉන්නවා. හරි. දැන් ඔන්න බලනවා මුදල් ගිණුම. හරි. ඔන්න මුදල් ගිණුමේ තියෙනවා ප්‍රාර්ථනය කියලා රුපියල් ලක්ෂයක් ආයේ කියන්නේ ඔඩිට් කරන කට්ටිය දන්නවා. දැන් ඕක ඒ වැඩ වෙලා තියෙන්නේ දැන් අපිත් දන්නවානේ. දැන් අපිත් දන්නවා මේ වැඩ වෙලා තියෙන්නේ ප්‍රාර්ථන ගිණුම. ඒ හින්දා මේ ප්‍රාර්ථනය කියලා දාලා තියෙන්නේ. අන්න වැඩ වෙලා තියෙන ප්‍රාර්ථන ගිණුම. දැන් බෝඩ් එකේ ලියුවට අරක තියෙන පිටුවන්ක 39නේ. හරි. දැන් හිතන්න දැන් මේකේ මේ මෙහෙම අංකයක් තිබ්බේ නැහැ. පිටු අංක 39 කියලා මෙතන ලියලා තියෙනවානේ. මේ මෙතන ලියලා තියෙන්නේ මේ පිටු අංකය උඩ. ඒ කියන්නේ කෙලින්ම කිව්වොත් මේ ප්‍රාර්ථනාව ගිණුම කියන පිටු අංකය තමයි මම මෙතන සංගල පිටු කියලා කියන්නේ. හරි. දැන් මේ අංකය කොහොම තිබ්බේ නැති වුණොත් දැන් අධිකාරිය ඔය ගිණුම තිබ්බේ පිටු අංක 656 වගේ නම් මේ වගේ පිටුවක් මෙහාට පෙරලන්න ඕනේ කොහොම ප්‍රාර්ථනා ගිණුම. කොහොම ප්‍රාර්ථනා ගිණුම කිව්වේ බලන්න වෙන්නේ. නැද්ද? අනිවාර්යයෙන්ම. පිටු කොහෙද මේක පිටු අංක 600 පිටු අංක 656 වගේ තිබ්බනම් පිටු අංක 656ක් පෙරලන්න වෙනවා ප්‍රාර්ථනා ගිණුම. හැබැයි මෙතනදී කරදරයක් නැහැ. මෙතනදී කිසිම කරදරයක් නැහැ. හරි. මෙතන අංකේ තියෙනවා. මේ අපි සංගල පිටු කියලා ලියන්නේ පුතේ ඒ ප්‍රාර්ථනා ගිණුම තියෙන අංකය. හරි. එතන මෙතන අංකේ තියෙනවා. හරි. මෙන්න ප්‍රාර්ථනා ගිණුම තියෙනවා පිටු අංක 39. රක්කාල පිටු අංක 39 පෙරළුවා.
අන්න ප්‍රාර්ථන කිරීම තියෙනවා. ඒක හරියට බැර වෙලා. මේ හර කරපු එක ඔන්න හරියටම බැර වෙලා තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. හරි. දැන් හදිසියෙ හරි ඉස්සල්ලාම මේක එහෙමවනම්. ඉස්සල්ලාම බැලුවේ ප්‍රාර්ථන කිරීම නම් බැරි වෙලා. ඒක තියෙනවා 1 මුදල්. අන්න මුදල් කියන එක තියෙනවා සංගල පිටුවේ අංක 1. හරි. එහෙනම් කෙනෙකුට පිටු අංක එක බැලුවා. මෙන්න තියෙනවා මුදල් කිව්වේ හර වෙලා. හරි. අන්න ඒකයි පුතේ. හරි. හර කරද්දි දානවා බැර කරපු පිටු අංකය. බැර කරද්දි දානවා හර කරපු පිටු අංකය. ඕකට තමයි සංගල පිටු කියන්නේ. මහා ලොකු දෙයක් නෑ. ඉගෙන ගන්න තේරෙයි. ඉරුම් කරන්නේ මහා ලොකු දෙයක් නෑ. බය වෙන්න එපා අමාරු නෑ පුතේ. සරල විඥාන ලොකු අමාරුවක් නෑ. හරි. ඊට පස්සේ කොහොම හරි මේ මොකද්ද දැන් අපි දැන් මේ ගිණුම් තියෙනවා මේ පිටු අංක එකට පස්සේ ඒකේ තියෙන පිටු අංක 39 නෙවෙයි ඈ. තව පිටු අංක 2 3 4 තව එක එක ගිණුම් වර්ග තියෙනවා. මම කිය ගිණුම් 1000ක් විතර තියෙන පොතක් කියලා. එතකොට එක එක ගිණුම් තියෙනවා. නැත්නම් සමහර විට පිටු අංක එකට පස්සේ තියෙන පිටු අංක 39 නෙවෙයි. එහෙම නෙවෙයි. හරි. පිටු අංක එකට පස්සේ පිටු තියෙනවා. හරි. පිටු අංක තිබ්බට මම මේ වලට අමතක මම ඔයාලට හරියට පැහැදිලි කරන්න තමයි මේ පිටු අංක 39 කියන එක ගත්තේ. නැත්නම් මේ පිටු අංකයට පස්සේ 39 නෙවෙයි තියෙන්නේ. හරි. හොඳයි. ඊට පස්සේ දැන් ඊළඟ මොකක්ද අපි දාන්න තියෙන්නේ? වටිනාකමනේ. නේද පුතේ? වටිනාකම. ඒක නම් ඉතින් බලන්න දෙයක් නෑ. මේ ගනුදෙනු දීලා තියෙනවානේ ලක්ෂයක් ඉදවීම කියන්නේ. වටිනාකම ලක්ෂයයි. හර කරා මේ ලක්ෂය මේකේ හර කරා මෙන්න ලක්ෂය. වැඩි ලේසි. කොච්චරයි කරන්නේ තියෙන්නේ? දැන් හරි. දැන් ඔයාලා ඉගෙන ගත්ත ටික ආපහු ටිකක් පොඩ්ඩක් මතක් කරගමු. පුතේ ඔයාලා ඉගෙන ගත්තේ මේක ගිණුමක්. ගිණුමේ හර පැත්ත මේ පැත්ත, බැල පැත්ත මේ පැත්ත. ඒක සාමාන්‍යයෙන් ගණුදෙනු වාර්තා කරන්නේ මුලින්ම දිනය දානවා. දිනයට පස්සේ බැල කරන්නේ බැල කරන බැල සටහනට අපි ලියන්නේ හර කරපු ගිණුමේ නම. හර සටහනට අපි ලියන්නේ බැල කරන ගිණුමේ නම. හරි. ඊට පස්සේ දානවා සංගල පිටු. ඒ කියන්නේ දැන් මේ බැල පැත්ත නම් හර කරන ගිණුමේ තියෙන පිටු අංකය. සංගල පිටු අංකය දානවා. ඊට පස්සේ වටිනාකම දානවා. හරි. වටිනාකම දානවා. හරි. හොඳයි. ඊට පස්සේ ඔව් මේ ප්‍රශ්නේ හොඳයි. උදේ ප්‍රශ්නයක් කරනවා එක්සෑම් එකට මේ සංගල පිටු කියන එක එනවද කියලා. උදේ මේ සංගල පිටු කියන එක එක්සෑම් එකට සාමාන්‍යයෙන් එනවා අඩුයි. මම නම් කියන්නේ අපි දැකලාම නැහැ. හරි. හැබැයි තිබ්බොත් දාන්න ඕනේ. තිබ්බොත් නොදා ඉන්න බෑ. අනිවාර්යෙන් දාන්න ඕනේ. හරි. ඒක තීරණය වෙන්නේ පේපර් එක හදන කෙනාගේ අතේ තමයි. හරි. තිබ්බොත් අනිවාර්යෙන්ම දාන්න. ගොඩාක් වෙලාවට සංගල පිටු වෙනවා අඩුයි. රුපියල් කියලා දාන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ පුතේ. මම ඒ කියන්නේ දැන් අපි මංගාවට කියලා අපි දැන් ක්ලාස් කරද්දී අපි ගාවට අපේ සමාන ළමයි රුපියල් කියලා දානවා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. හරි. ඔයාලට පුළුවන්කමක් තියනවා නම් රුපියල් කියලා මෙතනින් ඉඳලා වරහන් කරන්න. ඒකම සාමාන්‍යයෙන් ඉනුමටම අදාළයි. හරි. ඉනුම් ගහද්දීම ඔයාලා එහෙම කරන්න අවශ්‍ය නැහැ. රුපියල් අවශ්‍ය නැහැ. රුපියල් දාන්න දැන් ගමන් ලකුණු කපන්නේ මොකුත් නැහැ. මම හිතුවා රුපියල් දැම්මේ නැහැ කියලා ලකුණු කපන්නේ නැහැ. හරි. එහෙම දෙයක් වෙන්නේ නැහැ. කැමති නම් දාන්න. එහෙම සාමාන්‍යයෙන් දැමෙන්නේ නැහැ. ඔයාලා බලන්න බලලා අච්චු පොත්වල ගිණුම් වල රුපියල් කියලා දාලා තියෙනවද? නැහැ නේ. හරි. හොඳයි. ඉතින් මේ එන්න මතක තියාගන්න මේ ඔන්න අපි ගිණුමක් කියන එක ඉගෙන ගන්නවා. හරි. දැන් මේ ගිණුම කියන වචන ගන්න. හරි. හොඳයි. ප්‍රශ්න තව අහනවා මේ මම ඒකට උත්තර දෙන්න එක උදේ කරනවා තුලණය කිරීම කියලා දෙනවද කියලා. උදේ මේ අපි පිළිවෙලට යමු. හරි. තුලණය කිරීම මේ තව ඉස්සරහට නෙමෙයි තුලණය කිරීම තියෙන්නේ තව ඉස්සරහට. ඒක ඒතකොට කියලා ඉස්සරහනේ හරබර අපි ඉගෙන ගන්නවා. හරි. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. මේක ලියන්නේ කොච්චර ඉඩ තියන්න ඕනද? ඒ ඉඩ තියන්න ඕනේ ප්‍රමාණය තීරණය කරන්නේ ගානක් එක්ක. හරි. දැන් මේවට කලබල වෙන්න එපා. ඉඩ තියන්නේ කොච්චරද මොකක්ද ඒවා හින්දා මන්ද ඒක කලබල වෙන්න එපා. හරි. මම උගන්වන්නේ නැතුව අඩියක්වත් ඉස්සරහට කියන්නේ කියලා දෙයක මුලින් ඉඳලා හරියට අග දක්වා කියලා දෙනවා. හරි. ඒ හින්දා මේ කලබල වෙන්න එපා මේකට ඉඩ කොච්චරද කියන්නේ. ඒක අපි කරගෙන යන්න. හරි. හොඳයි හොඳයි. ඊට පස්සේ මේ ප්‍රශ්න නම් හොඳයි. ඇත්තටම. ඒ මහානේ හොඳයි. දැන් වුමනාවක් තියෙන හින්දානේ. මේ පොළොව කෙළු ටික ප්‍රශ්න ටික අහන්නේ. හොඳයි. නියමයි. හරි. අපි උදේ හිමිතරේ කරගෙන යන්න. හරි.
හරි ඔන්න ඒ ටික ඉවරයි මේ ගිණුමක් කියන්නේ මොකක්ද කියන එක අපි ඔන්න ආපස්සට කියමු. ව්‍යාපාරික ගනුදෙනු වලට අදාළ දිස්ත්‍ර බලපෑමේ ස්වરૂපය නිවැරදිව හර සහ බැල වශයෙන් සඳහන් කිරීමට උදා ගන්න ආකෘතිය. දැන් ඔන්න හරි. හරි හර සහ බැල වශයෙන් යොදා දාන්න පුතේ රෙකෝඩ් කරන්න අපි පාවිච්චි කරන ආකෘතිය තමයි පුතේ ගිණුමක් කියලා කියන්නේ. ගිණුමක් කියලා කියන්නේ. ඔන්න මතක තියාගන්න. හරි හොඳයි. හරි. ඊට පස්සේ ඔන්න හරි පුතේ ඉතින් මොකද්ද හරි කොහොම හරි දැන් ඔන්න අපි ඊළඟ කොටසට යනවා වැදගත්ම කොටස දැන් ඔය ලූකා පැසියෝලි හොයාගත්ත න්‍යායක් තියෙනවනේ හරි ලූකා පැසියෝලි හොයාගත්ත පුතේ න්‍යායක් තියෙනවනේ හරි ඔන්න ඒ න්‍යාය ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ හරි මෙන්න මේක තමයි න්‍යාය වත්කම් වියදම් හිමිකම් වගකීම් ආදායම් කියලා අපි ඊයේ සතියේ පුතේ ඉගෙන ගත්ත සමීකරණය මතකද හරි ඉතින් මෙන්න මේ මම එදත් කිව්වා වත්කම් වියදම් කියන දෙන්න හැම වෙලාවෙම ඉන්නේ එක පැත්තක. හරිද? වත්කම් සහ වියදම් ගජ යාළුවෝ දෙන්න. හිමිකම් වගකීම් ආදායම් කියන තුන් දෙනා ඉන්නේ හැම වෙලාවෙම එක පැත්තක. හරි. මෙන්න මේ තියෙන එක මම දැන් බෝඩ් එකේ ලියනවා. හරි. දැන් මේකේ තියෙන්නේ වත්කම් වියදම් වැඩිවීම හර අඩුවීම බැර හිමිකම් වගකීම් ආදායම් වැඩිවීම බැර අඩුවීම හර. හරි. දැන් මම දන්නවා මගෙන් ටක් ගාලා අහනවා ඒක කොහොමද එහෙම වෙන්නේ හරි ඒක කොහොමද එහෙම වෙන්නේ කොහොමද කියනවද කියලා දැන් මගෙන් අහන්න පුතේ ඔක න්‍යායයක් හරි ලූකා පැසියෝලි හොයාගත්ත න්‍යායය ඔය න්‍යායයට අනුව අපි ගනුදෙනු තිබ්බොත් තමයි අපේ ගිණුම් කරන්නේ අවසාන ප්‍රතිඵලය අපිට හරියට එන්නේ හරි ඒ හින්දා ඇයි එහෙම වෙන්නේ ඇයි වැඩි වෙද්දි හර වෙන්නේ ඒක න්‍යායයක් ඒ විදිහට කරොත් තමයි අපේ ගිණුම් ටික අවසානයට හදාගන්න පුළුවන්. ඒ හින්දා හොඳට මතක තියාගන්න අනිවාර්යෙන් මේ හොඳයි. ඉතින් තව ප්‍රශ්නයක් අහනවා විදුතරා න්‍යාය විභාගෙට හොදා දෙනවා කියලා. විදුතරා න්‍යාය කියලා කියන්නේ විභාගෙට විතරක් නෙමෙයි. ඔයාලගේ අවදාන ගිණුම් කරන ඒවාලා මොනවද කරන්නේ? ඒ හැම දෙයකම මේ සියලුම ගිණුම් දුවන්නේ මේ විදුතරා න්‍යාය උඩ. හරි. සම්පූර්ණ ගිණුම් කරන්නේ තියෙන්නේ මේ විදුතරා න්‍යාය උඩ. මතක තියාගන්න. හරි. දැන් ඔන්න මම ලියනවා වත්කම් වියදම් වැඩිවීම හර අඩුවීම බැර හරි ඊට පස්සේ හිමිකම් වගකීම් ආදායම් මොකද පුතේ ඒක අනිත් පැත්ත වැඩිවීම බැර අඩුවීම හර මෙන්න මේක තමයි පුතේ දිස්ත්‍ර සතහන් න්‍යාය කියලා ලූකා පැසියෝලි 1494 දී හොයාගන්න. ඉතාලම වැදගත් කොටසක්. දැන් මම මේ ගැන පොඩ්ඩක් පොඩි හැඳින්වීමක් කරනකම් පුතේ කොලයක් අරගෙන මෙන්න මේක ලියාගන්න. ඔයාලා දැන් පිළිවෙලට මොකක් හරි කොලයක ලියනවා නම් මේ කොලේ ලියාගන්න. දැන් කවුරු හරි එහෙම පාවිච්චි කරන්නේ නැත්නම් ටක් ගාලා ගන්න මොකක් හරි කොල කැවි. දැන් අද දවසේ වැඩේට ඕනේ ඒකයි කියන්නේ. අද දවසේ මේ ඉතුරු වැඩ ටිකට ගිණුම් වල හර වෙන්නේ කොහොමද බැර වෙන්නේ කොහොමද කියන වැඩ ටිකට ඕනේ වෙනවා. ඒ හින්දා ඔන්න හැමෝම මෙන්න මේ සටහන ලියාගන්න. මෙන්න මේ සටහන ලියාගන්න පුතේ. ඔබ ලියාගන්න. හරි. ඉතින් මේක ලියාගන්න. හරි පුතේ. වත්කම් වියදම් වැඩිවීම හර අඩුවීම බැර. හරි.
හිමිකම් වගකීම් ආදායම් වැඩිවීම බැල අඩුවීම හරි. තප්පර කීපයක් දෙන්න. හරි. තප්පර කීපයක් දෙන්න. ලියා ගන්න පුතේ. ලියාගෙන ඉවරයි. හරි. හොඳට ඔළුවට ගන්න. මේක තමයි ගිණුම්කරණයේ ඇත්තටම කිව්වොත් හුස්ම වගේ. ජීවිතයේ හුස්ම වගේ ගිණුම්කරණයට දෙස්සහන් න්‍යාය. හරි. ඉතින් ඔන්න මේක විනාඩියක් විතර දෙනවා හොඳට ඔළුවට ගන්න. අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න පුතේ මොකද මේ ටික මම ඒ අතරේ මගෙන් අහලා දෙන ප්‍රශ්නයකට මම උත්තරයක් දෙන්න ඒක මුළු ප්‍රශ්න. ඒ කියන්නේ මේ පොඩි බිස්නස් වල ගිණුම් හදනවා කියන්නේ. පුතේ ඒක කැමැත්ත අනුව හදන්න පුළුවන්. දැන් ඇත්තටම මේ මම මේ පොඩියට මගේ ක්ලාස් ටික කරගෙන යනවා. ඉතින් මම පොඩියට ගිණුම් හදනවා. හැබැයි මේ බරපතල විදිහට ලොකු ගිණුම් නෙවෙයි. සාමාන්‍ය මෙන්න මේ මුදල් ගිණුම කියන එක මම ගන්නවා. කොච්චරක් මුදල් ආවද කොච්චරක් මුදල් ගියාද කියන එක හරි. දැන් තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. මම හිතන්නේ දැන් ජොයි වුණාත් ගන්න. පුතේ හරබර කියන්නේ මොකක්ද කියලා අහනවා. වැඩි හිතන්නේ පා ගිණුමක මෙන්න මේ පැත්ත තමයි හර කියලා කියන්නේ. දැන් අනිත් පැය ලියනකම මම මේ කියන්නේ මෙන්න හර පැත්ත මෙන්න බැර පැත්ත. හරි. මේවට මේ තේරුම් නැහැ. මේ නම් දෙක. මෙන්න හර මෙන්න බැර. හරි. නම් දෙක. හරි. සංගල පිටු කියන එක කොහොමද දෙන්නේ අපි අක්ක දන්නේ නැහැ කියලා දෙනවා. ඒක ගානේ දෙනවා. ඒක ගානේ දෙනවා. සංගල පිටු කියන එක මේවා මේ අපි හිතලා දාන්නේ ඒවා ගානේ දෙනවා. හරි? ඒවා ගානේ දෙනවා උදේ. හරි. හොඳයි. ඉතින් ඔන්න ඔළුවට ගන්න මතක් කරගෙන දැන් ඔන්න හරි හොඳට අහගන්න. දැන් ප්‍රශ්න චූට්ටක් අඩු කරගන්න. ඔය ප්‍රශ්න අඩු කරගන්න කියන්නේ දැන් මේ වෙලාවේ කොටවනා කියොත් එහෙම හරි මේක අවබෝධයක් නැති වෙයි. මේ අද කරන වැඩෙන් මගේ වැඩෙන් තේරුමක් නැති වෙයි. මමත් මහන්සි වෙනවා ඔයාලත් එක්කලා සමාන කරගෙන ඉන්නවා. ඒ වැඩ දෙකෙන්ම තේරුමක් නැති වෙයි. ඒ හින්දා දැන් ඔන්න හොඳට අහන්න ඉන්න. හරි? නැත්තම් තේරුමක් නැති ඊට පස්සේ ප්‍රශ්න අහනවා දැන් මම කියන්නේ ප්‍රශ්න අහන්න එපා කියලා නෙවෙයි. ඔයාලා හොඳ ප්‍රශ්න අහනවා ඇත්තට. සමහරවිට දැනෙන්නේ හොඳ අනිත් පැයට ගොඩක් වටින ප්‍රශ්න අහනවා. දැන් ඔන්න මේ විනාඩි කිහිපය මේ ගැන හොඳට අවබෝධය දෙන්න. මොකද බැරි මේක හරියට අවබෝධය දුන්නේ නැතුනොත් ඊළඟට හදන ගණන් ටික මුකුත් තේරෙන්නේ නැහැ. හරි. උදේ මෙහෙම. මේක ඉස්සල්ලාම හොඳට ඔළුවට ගන්න. මම කියන්නේ පුංචි දෙයයි. මේකෙන් ඔක්කොම බලා ගන්න ඕනෙත් නැහැ. හරි. දැන් අපි දන්නවා කොහොමද වත්කම්, වියදම්, නිවිකම්, වගකීම්, ආදායම් කියලා පහක් තියෙනවා කියලා. හරි. ඔය පහෙන් ඔයාලා මතක තියාගන්න වත්කම් සහ වියදම් වැඩිවීම හර කියන එක විතරක් මතක තියාගත්තා නම් හොඳටම එනවා. හරි. වත්කම් සහ වියදම් වැඩිවීම හර කියන එක මතක තියාගත්තා නම් මම හිතන්නේ හොඳටම එනවා. දැනට ඔළුවට ගන්න හොඳට මේක. මොකද වත්කම් සහ වියදම් වැඩිවීම හර කියලා ඔළුවේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම අඩුවීම බැර. හිමිකම් වගකීම් ආදායම් කියනකොට ඒකේ අනිත් පැත්ත. නේද? වැඩි වෙද්දි බැර වෙනවා අඩු වෙද්දි හර වෙනවා. මේක අනිත් පැත්තට යන්නේ මෙතන. හරි? අන්න ඒ විදිහට ඔළුවේ තියාගෙන මේ බෝඩ් එකේ මම ඔහොමම ලියලා තියෙනවා. අපි යනවා තුන්වෙනි පිටුවට. PDF එකේ තුන්වෙනි පිටුවට. ගණන් වගේක් තියෙනවා. හරි. ගණන් නෙවෙයි ප්‍රශ්න වගේක් තියෙනවා. හරි. උදේ ඔන්න ප්‍රශ්න අංක 1. මේ බෝඩ් එකේ තියෙන එකම බලලා ටක්කාල ලියාගමු අපි. දැන් වත්කම් වියදම් කියන එක මම ඔන්න එකටම දීලා දිනවා. වත්කම් වියදම් වැඩිවීම හර අඩුවීම බැර හිමිකම් වගකීම් ආදායම් වැඩිවීම බැර අඩුවීම හර. ඔය තියෙන එකම අර වගුවට දාගන්න. උදේ පුංචි දෙයක් කියන්නම්. පුළුවන් නම් ඒ වගුව හරි නැත්නම් මෙන්න මේ ඔයාලා මේ දැන් ලියාගත්තනේ පොඩි කොළ කැලලක හරි. ඒ කොළ කැලල හරි පුතේ පුළුවන් නම් ඔයාලගේ පාඩම් කරන මේස් එක ගාව තියාගන්න. හරි. අනිත් සබ්ජෙක්ට් තියෙනවා. කොමර්ස් කරන වෙලාවට මේ ටික හරි වැදගත්. මාර වැදගත්. එතකොට ඔන්න තේරෙනවා දැන් මෙන්න මේක නේද කියලා තේරෙනවා. මේක පැහැදිලිව වටිනවා. හරි. එහෙනම් මේක ඔයාලා පාඩම් කරන තැනට පොඩ්ඩක් ලියාගෙන තිබ්බත් කමක් නැහැ. හරි.
ඊට පස්සේ ලෙජරය කියලා දෙයක් තියෙනවා. දැන් අර වස්තුව එහෙම ලොකු දෙයක් නෙමෙයි මේකම කියන එකනේ තියෙන්නේ. එන්න මම ඉස්සරහට යනවා. උදේ ලෙජරය කියලා තියෙනවා. හරි. පොලයක් ලියාගමු ඔන්න. ලෙජරය යනු කිසියම් කාලච්ඡේදයකට අදාළ වත්කම් වියදම් හිමිකම් වගකීම් ආදායම් ඔය පහ ලියන්න කිසියම් කාලච්ඡේදයකට අදාළ වත්කම් වියදම් හිමිකම් වගකීම් ආදායම් අපි එකපාරේ ලියාගමු කිසියම් කාලච්ඡේදයකට අදාළ මෙන්න මේ පහ වත්කම් වියදම් හිමිකම් වගකීම් ආදායම් කිසියම් කාලච්ඡේදයකට අදාළ වත්කම් වියදම් හිමිකම් වගකීම් ආදායම් යන ගිණුම් සියල්ල සහිත පොත හෝ පරිගණක මුද්‍රකාංගයයි පොතක් හරි කම්පියුටර් සොෆ්ට්වෙයාර් එකක් මුද්‍රකාංගය කියලා කියන්නේ සොෆ්ට්වෙයාර් එකක් ඉංග්‍රීසියෙන් කියන්නේ යම් දායකයි හරි සොෆ්ට්වෙයාර් ඒක හරි ගැටලු තියෙනවා නේ ඔය IT සිංහලෙන් ඉගෙන ගන්න ගියාම ඔයගේ ප්‍රශ්න තියෙනවා හොඳයි මේ IT ගැන මතක් කරද්දි චුට්ටක් මම ඇත්තටම මේ හැමදාම මතක් කරනවා දැන් ඊයේ දවස් තුනෙන් මතක් කරා රවිදු බණ්ඩාරනායක සර්ගේ ඉඳලම රවිදු බණ්ඩාරනායකද ඊට පස්සේ රුමේෂ් ලක්ෂිත සර් ප්‍රබුද්ධ සම්පත් විපුණ සර් හැමදාම මතක් කරන්න ඕනේ ඉතින් අපි වැඩක් කරගෙන යන්නේ ඒ හින්දා හරි ඔකත් එක්ක විස්තර වගේක් කියන්න තියෙනවා හරි ඉතින් ඒ නිසා චුට්ටක් මම විනාඩි කිහිපයකින් මේ විස්තර ටික කියන්න හරි උදි දේවල් ටිකක් තියෙනවා අපි ඒක විස්තරේ කතා කරමු ඒ සරලා හතර දෙනාම නැවතවරම මතක් කරනවා හරි හොඳයි ඉතින් මෙන්න මුදේ දැන් මේකත් එක්ක අපි යමු ඊළඟ මේ ප්‍රශ්නෙට දැන් මොන ලෙජර් එක කියලා කියන්නේ කිසියම් කාලච්ඡේදයක් තුළ මෙන්න මේ ගිණුම් තියෙන ස්ථානය හරි හොඳයි ඉතින් අපි බලමු හරි ඉතින් ඔන්න මේ ප්‍රශ්නාංක 2 පුතේ හරි ප්‍රශ්නාංක 2 හරි අපි කරගෙන යමු මේ දැන් මේකේ තියෙන්නේ ඔන්න ඔයාලා බලාගමු එනං හරි කොළවල ටික බලාගමු හරි පුතේ පළවෙනි එක හිමිකම් වැඩි වීම ඔය බලන්න හිමිකම වැඩි වීම මොකද්ද හිමිකම් වැඩි වීම මොකද්ද පුතේ බැරල් හිමිකම් වැඩි වීම බැරල් හරි වියදම් අඩු වීම මොකද්ද ඔය වියදම් අඩු වීම ඒකත් බැරල් පුතේ වියදම් අඩු වීම බැරල් හරි වගකීම් වැඩි වීම ඔයගොල්ලෝ වගකීම් වැඩි වීම බැරල් පුතේ වගකීම් වැඩි වීමත් බැරල් හරි වගකීම් වැඩි වීමත් බැරල් හරි ඊට පස්සේ ආදායම් අඩු වීම මේක දිහා බලනකොට මම හිතන්නේ හැමෝටම උත්තර දෙන්න පුළුවන් ආදායම් අඩු වීම හර ඊට පස්සේ වත්කම් වැඩි වීම ඔය වත්කම් වැඩි වීම හර ඊට පස්සේ වගකීම් අඩු වීම හර තමන් ආයෙ උත්තර කියන්නේ අවශ්‍යතාවයක් නැහැ මේක බලාගත්තා
කරලා දැම්මා. හරි. දැන් ලේසි ටික ටික. වගකීම් අඩුවීම බැල. වගකීම් අඩුවීම හර. ඊට හිමිකම් අඩුවීම. හිමිකම් අඩුවීම පුතේ හර. හිමිකම් අඩුවීම හර. ඊට ආදායම් වැඩිවීම. ආදායම් වැඩිවීම බැල. හරි. වත්කම් අඩුවීම. වත්කම් අඩුවීම බැල. වත්කම් අඩුවීම බැල. ඊට වියදම් වැඩිවීම. කොහොමද? අපි වියදම් වැඩිවීම හර. හරි. ඔවා හොඳට ඔළුවට ගන්න ඕනේ. ඒකයි මම මේ වගේ අභ්‍යාසයක් දුන්නේ. හරි. තව ගොඩක් දේ අභ්‍යාස දෙනවා නම් දෙන්න පුළුවන්. හරි. වෙලාවත් එක්ක ඒ ඔක්කොම ටික කරන්න ගියොත් දවස් ගානක් ගණිත වල ඉස්ස බලගන්න කරන්නේ. මම ඇත්තටම දවස් දෙකක් දැම්මේ ඒක කරන්න ඕනේ හින්දා. හරි. ඒක කරගෙන යන්න. හරි. ඊළඟට පුතේ අභ්‍යාසාංක 3ට අපි යනවා. අභ්‍යාසාංක 3 ටිකක් වෙනස් ටිකක් තියෙන්නේ. ඒ වුණාට හරියටම මොන හොඳට ඉගෙන ගන්න පුළුවන් පොයින්ට් එක අභ්‍යාසාංක 3. විදතරහන් මූලධර්මයට අනුව පහත දක්වා ඇති එක් ගිණුම් වල අගයන්හි වැඩිවීම හෝ අඩුවීම සටහන් කරන්නේ අර පැත්තද නැත්නම් බැර පැත්තද කියලා අහලා තියෙනවා. හරි. ඔන්න පුංචි දෙයක් අපි කරගෙන යමු. හරි. ඔන්න ප්‍රශ්නාංක 3. හරි. මේ විදිහට තියෙනවා. පුතේ විනාඩියක් වෙන්න. හරි. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්න ඕනේ ඈ. හොඳට අහගන්න. හරි. පුතේ ගිණුමේ නම මොකද්ද? ගොඩනැගිලි. හරි. ඔන්න ගොඩනැගිලි ගිණුමේ නම. හරි. ගොඩනැගිලි ගිණුම කියන්නේ මොන ගිණුමක්ද පුතේ? ගොඩනැගිලි කියලා කියන්නේ පුතේ වත්කම් ගිණුමක්. හරි. ගොඩනැගිලි කියලා කියන්නේ වත්කම් ගිණුමක්. අපි ගිණුම් කරන්නේ ඇඳින් වේදදී හොඳට ඕවා කතා කරා. ගොඩනැගිලි ගිණුම කියලා කියන්නේ වත්කම් ගිණුමක්. ඔයාලා හරි මේක ගොඩනැගිලි දැන් ඔයාලගේ ගොඩක් අය පුතේ print out ගන්න වෙලාවක් නැති වෙන්න ඇතිනේ. හරි. ඉස්සෙල්ලාම ගොඩනැගිලි ගිණුම කියලා ලියන්න. ගිණුම ලියලා වරහන් ඇතුළේ ලියන්න මේ මොන ගිණුමක්ද? වත්කම්ද වියදම්ද හිමිකම්ද කියලා. මේක වත්කම් ගිණුමන්නේ. ගොඩනැගිලි ගිණුම කියලා ලිව්වා. වරහන් ඇතුළේ ලිව්වා වත්කම් කියලා. වත්කම් වැඩිවීම හර අඩුවීම බැර. හරිනේ. ඊට විකුණුම්. විකුණුම් කියලා කියන්නේ මොන ගිණුමක්ද පුතේ? බලමු මේක මම අහනවා. හරි උත්තරයක් දෙන්න බලන්න පුතේ. මොකද්ද? පොළොව කියලා ටික කියන්නේ. very good. නියමයි. විකුණුම් කියන්නේ මොකද්ද? අපිට විකුණනකොට සල්ලි එනවා. හරි. පුතේ ආදායම් ගිණුම. හොඳයි ඈ. නියමයි. ආදායම් ගිණුම. හරි. පුතේ ආදායම් ගිණුම. එතකොට මොකද වෙන්නේ? ඔන්න ලියන්න ඕනේ මෙන්න මෙහෙම. හරි. විකුණුම් කියලා කියන්නේ ආදායම් ගිණුම. ආදායම් වැඩිවීම බැර අඩුවීම හර. ආදායම් වැඩිවීම බැර අඩුවීම හර. හරි. ඊට පස්සේ විදුලි ගාස්තු. හරි. ඔන්න පුංචි වෙලාවක් දෙන්නම්. ඉක්මනින් කරන්න බලන්න. සම්පූර්ණයෙන් ඉවර කරන්න වෙලාව දෙන්න බැරි වෙයි. ඒ වුණාට අපි කරගෙන යනවානේ. පුළුවන් තරම් අපි කරන්න බලන්න පුතේ. හරි ඔයාලා කරගෙන යන්න මම මේ කියනවා ටික හරි තප්පර කීපයක් තව ටිකක් දෙන්න තප්පර 30ක් වගේ දෙන්නම් හරි ඔයාලට දැන් හරි ඕක අනිත් කියන ගම පොඩ්ඩක් අහගන්න සාමාන්‍යයෙන් මේ මොන හරි ගැටලු ඒ කියන්නේ ඔයාලට මොන හරි ලොකු ගැටලු තියෙනවා නම් දැනගන්න ගැටලු තියෙනවා නම් මගේ නම්බර් එක ඔයාලා ගාව
තියනවානේ. මේක පේන ඇති කියලා හිතනවා 0.111 28.02.99. WhatsApp දාන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා WhatsApp දාන්න. හරි? අපි මම කියලා දෙන්නම්. ගැටලුවක් නැහැ. හරි? සමහරවිට පාඩම් පිටින් කියලා දෙන්න නම් බැරි වෙයි. හරි තියෙන වෙලාවත් එක්ක. මොකද මම කොහොම එක සැරයක් කියලා මෙට්ටි කියලා මගෙන් අහනවා ගිනුම් කරන්නේ පොඩ්ඩක් කියලා දෙන්න බැරිද කියලා. ගිනුම් කරන්නේ කියලා දෙනවා කියලා කොහොමද මේ අගක් මුලක් නැහැ නේද? දැන් මම එක සැරයක් වුණ මේ ළමෙක් මගෙන් අහන ඇත්තටම අනේ නෑ මම කිව්වා මොනවද කිව්වොත් කියන්නේ කියලා. ගිනුම් කරණය ටික තේරෙන්නේ නැත්නම් ගිනුම් කරණය කියලා දෙන්න පුළුවන්. ගිනුම් කරණය කියලා කිව්වන් පස්සේ පුතේ අගක් මුලක් නැහැනේ. නේ? අද දවසේ ජොයින් වෙලා ඉන්නවත් දන්නේ නැහැ පුතා. මේ මම ඊට පස්සේ කිව්වා මෙහෙම දෙයක් තියෙනවා කියලා අනිවාර්යෙන් ඉන්න කියලා. හරි. මොකද නැත්නම් අර අපිට පොඩ්ඩක් ගැටලුනේ එහෙම ඔක්කොම කියලා දෙන්න අමාරුයි එකපාරට නේද? ඉතින් අනේ දේ තියෙන හින්දා. හරි. ඉතින් කොහොම හරි හරි අපි කරගෙන යමු. පුතේ ඔන්න ගොඩනැගිලි කියලා කියන්නේ ගොඩනැගිලි ගිණුම කියලා කියන්නේ කිව්වා වගේ වත්කම් ගිණුම වත්කම් වැඩි වීම හර අඩු වීම බැල. හරි දැන් ඔන්න මුද්දට අහගන්න. මුද්දට අහගන්න. හරි. ඊළඟට ඔන්න විකුණුම් ගිණුම. හරි. විකුණුම් ගිණුම. විකුණුම් ගිණුම කියලා කියන්නේ ආදායම් ගිණුම. ආදායම් වැඩි වීම බැල අඩු වීම හර. හරි. වැඩි වීම බැර අඩු වීම හර. විදුලි ගාස්තු ගිණුම. හරි දෙන්න බලන්න උත්තර කීපයක්. විදුලි ගාස්තු ගිණුම කියලා කියන්නේ මොකක්ද? මොන ගිණුමක්ද පුතේ? හරි වියදම් ගිණුම. හරියටම හරි. පුතේ විදුලි ගාස්තු කියලා කියන්නේ වියදම් ගිණුම. මම මේ බැලුවේ හරි ඔයාලා මුදට මොළුවේ දාගෙන තියෙනවා. හරි. ඇත්තටම ඔබ දන්නවා සමහර වෙලාවට ගොඩාක් අය දානවා විදුලි ගාස්තු ගිණුම පස්සේ ඒක වගකීමක්. ඒකෝට මම අහනවා සමහර ළමයි ඒක තේරුම් ගන්න. ඇයිසර් ගෙවන්න තියෙන දෙයක් නේ. ගෙවන්න තියෙන දෙයක් නිසා වගකීම් කියලා. නෑ පුතේ කවදාවත් නෑ. හරිද? හොඳට මත දැන් විදුලි ගාස්තු, කැපැල් ගාස්තු, සුරකතන ගාස්තු, වැටුප් පේමත්තු කියන්නේ වියදම් වල. හරි? ණයට ගන්න දෙයක් විතරයි. හරි උදේට මතක තියාගන්න. ණයට ගන්න දෙයක් විතරයි පුතේ. වගකීම් වලට අපි දානවා. හරි? නැතුව දැන් ওই විදුලි ගාස්තු කියලා කියන්නේ වියදම. හරි? විදුලි ගාස්තු කියලා කියන්නේ වියදම. වියදම් වැඩි වීම හර අඩු වීම බැල. හරි? අඩු වීම බැල. හොඳයි. ඊට පස්සේ ඔව් ගෙවිය යුතු උනොත් ගෙවිය යුතු කියන්නේ අනිවාර්යෙන් ගෙවිය යුතු ණයට ගත්ත දෙයක් විතර වගකීම් වල නෑ. හරි? මෙතන විදුලි ගාස්තු කියලා කියන්නේ වියදම වැඩි වීම හර අඩු වීම ලැබුව පොලිය. අපිට ලැබෙනවා පුතේ පොලිය. පොලියක් අපිට ලැබෙනවා කියලා කියන්නේ හොඳයිනේ. ඒ කියන්නේ අපිට ආදායම. නේ? අපිට පුතේ ආදායම. ලැබුව පොලිය කියලා කියන්නේ ආදායම. දැන් කවුරුත් පටලව ගන්න එපා. ඉතින් ආදායම කියලා කියන්නේ හිමිකම්නේ. හිමිකම් වලට දැම්ම කියලා නෑ. දැන් මෙතන ආදායම් වියදම් කියලා වෙනම වචන දෙකක් තියෙනවා. දැන් හිමිකම පටලව ගන්න එපා. හරි? කෙලින්ම කිව්වොත් පුතේ හිමිකම් කියන්නේ ඇත්තටම ගිණුම් දෙකයි. හරි? හිමිකම් ගිණුම් දෙකයි කියන්නේ එකක් ප්‍රාග්ධන ගිණුම. හරි? අනිත් එක ගැණිලි ගිණුම. ඔන්න ඔච්චරයි හිමිකම් ගිණුම් දෙකට තියෙන්නේ. ඔන්න පටලව ගන්න එපා. හිමිකම් ගිණුම් තියෙන්නේ පුතේ දෙකයි. එකක් ප්‍රාග්ධන ගිණුම අනිත් එක ගැණිලි ගිණුම. ඉතින් යා හිමිකම් ගිණුම් නෑ. හරි ඒකත් ඔයාලට පාඩම් කරගන්න ලේසි ක්‍රමයක් නේ. හරි? හොඳයි. ඊළඟට ලැබුව පොලිය ගිණුම කියලා කියන්නේ පුතේ ආදායම් ගිණුම. ලැබුව පොලිය කියලා කියන ආදායම් ගිණුම ආදායම් වැඩි වීම දර අඩු වීම හරි. ඊළඟට මෝටර රථ ගිණුම. මෝටර රථයක් කියලා කියන්නේ ව්‍යාපාරයට වත්කමක්නේ නේද? ඔන්න වත්කම වැඩි වීම හර අඩු වීම බැල. හරි ඊට පස්සේ ගැනුම් ගිණුම. පුතේ ගැනුම් දැන් විකුණුම් කියන්නේ ආදායමක් නම් ගැනුම් කියන්නේ හිමිකම් කියලා දාන්න එපා ඈ. මම කිව්වා හිමිකම් කියන්නේ ගිණුම් දෙකයි. සාධනයේ දා ගැණිලි විතරයි. පුතේ විකුණුම් කියන්නේ ආදායමක් නම් ගැනුම් කියන්නේ වියදමක්. හරි? මේක වියදමක්. ගැනුම් කියන්නේ වියදමක්. වැඩි වීම හර අඩු වීම බෑ. හරි? ඊළඟට ප්‍රාග්ධන ගිණුම. අනේ අපි දන්නවා දැන් ප්‍රාග්ධන ගිණුම මොකක්ද කියලා. ප්‍රාග්ධන ගිණුම කියලා කියන්නේ හිමිකම් ගිණුම.
හිමිකම වැඩි වීම බැල අඩු වීම හර. අඩු වීම හර. හරි. ගැනිලි කියන එක කීප දෙනෙක්ම මගෙන් අහලා තිබ්බා. මම පොඩ්ඩක් ඒක කියලා ඊළඟට යනවා. මම කියලා දෙන්න. පොඩ්ඩක්. 9 වෙනි එක ණය ගැති ගිණුම අපිට ගැති. ඔබ ලස්සන මම කිව්වා. එයාලා අපිට දෙන්න තියෙනවා සල්ලි. අපිට ගැති පුද්ගලයෝ. හරි. ඒ කියන්නේ අපිට වස්කම. අපේ සල්ලි තමයි තියෙන්නේ. දැන් සමහර වෙලාවට කියන්න පුළුවන් අපිට ආදායමක් නෙමෙයි. ඇයි අපිට සල්ලි හම්බෙනවනේ. දැන් මෙහෙමනේ. අපි හිතමු කවුරු හරි අපි හිතමු ඔන්න අමල් ඉන්නවා. අමල් ඉන්නවනේ අමල්ට මම රුපියල් 15000ක් දුන්නා. හරි? අමල් මට ඒක 15000 දවස් 10 කට ගෙවනවා. දැන් මගේම සල්ලිනේ මට හම්බුනේ නැතුව මට ආදායමක් හම්බුනේ නැහැ නේද? එහෙනම් පුතේ ණය ගැනීම කියලා කියන්නේ වස්කම වැඩි වීම හර අඩු වීම බැල. ණය හිමි කියලා කියන්නේ වගකීම වැඩි වීම බැල අඩු වීම හර. හරි? ඔන්න ඒක මතක තියාගන්න. දැන් යනවා ගැනිලි වලට. හරි ගැනිලි වලට. ඔන්න ඔතන තමයි හොඳ දෙයක් අහගන්න තියෙන්නේ. හරි ගැනිලි වලට. හරි අපි බලමුද නිකන් ගැනිලි වල මොකටද දැම්මේ කියලා. ඒ කියන්නේ වත්කම්ද වියදම්ද නිවිකම්ද වගකීම්ද ආදායම්ද ගැනිලි මොකටද දැම්මේ? කියන්න දෙයක් නැහැ මෙතන මම ලියුවානේ. මෙතන ලියලා මම අහනවා නිවිකම් මොකටද දැම්මේ කියලා. අනේ එයා දාන වරදිය. හරි. දැන් හොඳ දෝලනයක් යනවා හිමිකම් සහ වියදම් අතර. හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙනවා. මම මෙතන හිමිකම් කිනුමකට යනවා කියලා ගැන්ලි කියලා ලියලා ඉවරයි. හරි? හරි? මතක තියාගන්න. හරි. ඒ හිතපොතේ ගැන්ලි කියලා කියන්නේ හිමිකම් කිනුම. හරි? හැබැයි මේකයි ගැනිලි කියලා කියන්නේ පුතේ හිමිකම් ගිණුමක් වුණාට ගැනිලි හින්දා හිමිකම මොකද වෙන්නේ? ඔයාලා හිතන්න. ගැනිලි හින්දා හරිද? ගැනිලි හින්දා පුතේ දැන් හිතන්න ගැනිලි වැඩි වෙනවා. ගැනිලි එන්නේ වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ හිමිකම? ගැනිලි වැඩි වෙන්න හිමිකම මොකද වෙන්නේ? දැන් මෙතන කෙලින්ම අහන්නේ ගැනිලි වැඩි වෙද්දි මොකද්ද වෙන්නේ කියලානේ. නේ? මෙතන අහන්නේ ගැනිලි වැඩි වෙද්දි මොකද වෙන්නේ කියලා මෙතන ලියන්න ඕනේ නේද? දැන් ඕක ඔළුවට ගන්න ඕනේ මෙහෙමයි. ගැනිලි වැඩි වෙද්දි පුතේ හිමිකම අඩු වෙනවා. ගැනිලි වැඩි වෙද්දි හිමිකම අඩු වෙනවා. එහෙනම් ගැනිලි වැඩි වෙද්දි ලියන්න ඕනේ හිමිකම අඩු වෙද්දි මොකක්ද වෙන්නේ කියලා. හිමිකම අඩු වෙද්දි මොකද වෙන්නේ? පුතේ හර වෙන්නේ. හර. හරිද? හර වෙන්නේ. ඒ වගේම ගැනිලි අඩු වෙද්දි මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් ගැනිලි කියන જાති අඩු වෙන්නේ නැහැ. ඒකට අපි නිකන් කතා කරමු. ගැනිලි අඩු වෙද්දි මොකද වෙන්නේ හිමිකම? පුතේ වැඩි වෙනවා. එතකොට ගැනිලි අඩු වෙද්දි එකට ලියන්න ඕනේ අපි හිමිකම වැඩි වෙන එකට ලියන්න. හිමිකම වැඩි කියන්නේ ඔන්න බෑ. ගැනිලි අඩු වෙද්දි හිමිකම වැඩි වෙනවා. ඒක බෑ. ආපස්සට කියන්නේ. ආපස්සට කියන්නේ. හරි. පුතේ අපි ගැනිලි කරන්න ඒ කියන්නේ ගැනිලි වැඩි වෙන්න හිමිකම අඩු වෙනවානේ. එතකොට අපි ලියන්න ඕනේ ගැනිලි වැඩි වෙද්දි හිමිකම අඩු වීමට අදාළ වචනේ තමයි මෙතන ලියන්නේ. ඒ කියන්නේ එන්න මේක. හරි. පුතේ මෙතන ලියන්න ඕනේ ගැනිලි වැඩි වෙද්දි හරි හිමිකම අඩු වෙනවානේ. හිමිකම අඩු වෙද්දි මොකද? මෙතන ඉන්න ඕනේ හර. හරි මෙතන ඉන්න ඕනේ හර. ඒ වගේ මෙතන එන්න ඕනේ බැල්. හොඳට මතක තියාගන්න. ගැනිලි ගිණුම කියලා කියන්නේ හැම වෙලාවෙම මතක තියාගන්න හිමිකම් ගිණුමක් කියන වචනයට වඩා ගැනිලි ගිණුම කියලා කියන්නේ පුතේ හිමිකම අඩු වීමේ ගිණුම. හරි? හිමිකම අඩු වීමේ ගිණුමක් තමයි ගැනිලි කියලා කියන්නේ. ගැනිලින් නම් හිමිකම අඩු වෙනවා. සාමාන්‍යයෙන් ඔය වගේ අනිත් පැත්තට යන එකක් තියෙන්නේ මේ ගැනිලි වල තමයි අපිට O level වල. හරි? O level වල. හරි? ඔව් ඒ ටික තමයි අපිට තියෙන මොන හරි ගැටලුවක් තියෙනවා නම් මම මේ ප්‍රශ්න සම්බන්ධයෙන් අහන්න. හරි? ප්‍රශ්න දෙකකට මම උත්තරයක් දෙන්නම්. මෝඩරල කියන්නේ මොකක්ද කියලා වගේම මෝඩරල කියලා කියන්නේ වත්කම. වත්කම වැඩි වෙන්නේ මොකද්ද අඩු වෙන්නේ මොකද්ද කියලා දාන්න. ගැනුම් කියන්නේ වියදම. වියදම වැඩි වෙන්නේ මොකද්ද අඩු වෙන්නේ මොකද්ද කියලා. මේ දෙකම වත්කම තමයි. හරි. හොඳයි. ඉතින්
හරි. හොඳයි. හරි පුතේ. හරි. අපි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔන්න මගෙන් අහන්න. හරි. හොඳයි. ඉතින් හරි. ඉතින් ඒකට සුබපැතුම් ටිකක් කියනවා. thank you. ඒවට ඔයාලා දන්නවා අපි දන්නවා ඔයාලා අපිට කියනවා මොනවද ඒකට කියන එක. අද මේ සම්බන්ධයෙන්. හරි. ඉතින් මේ පුතේ ප්‍රශ්න අංක 4ට මෙතනදී මම මේක කියන්න බැලුවේ දැන් මෙතන පහසු නම් ගන්න ඇතුළත් කරන ගිණුම්හි නම් ලියා ගන්නවා. පුතේ දැන් මෙහෙමනේ ගිණුමක් දුන්නාට පස්සේ ගනුදෙනුවක් දුන්නාට පස්සේ ඒ ගනුදෙනුව හරි ඒ ගනුදෙනුව අපි වාර්තා කරන්නේ මොන ගිණුම් දෙකේද කියන එක ගැන පොඩි කටලුවක් තියෙනවානේ. හරි මටත් තිබ්බයි ඒක. හරි දැන් පොඩ්ඩ ඉගෙන ගමු පුතේ. එකපාරට බෑ. පොඩ්ඩ ඉගෙන ගමු පළවෙනි එක 2021 පළවෙනි මාසෙත් වුණ ලක්ෂ 5ක් ගෙවා යන්ත්‍රයක් මිලදී ගැනීම. දැන් ඔන්න ගත්තේ යන්ත්‍රයක්. හරි මොනවා ගෙවලාද ගත්තේ? මුදල් ගෙවලා. හරි මේ ඔයාලට මතකද ගිණුම් කරන සමීකරණය? මම පොඩ්ඩක් මේක නිකන් ලියන්නද? වත්කම් සමානයි හිමිකම් දර වගකීම්. වත්කම් සමානයි හිමිකම් දර වගකීම්. දැන් මේක අපි ගිණුම් කරන සමීකරණයට පොඩ්ඩක් දාමු. ලක්ෂ 5ක් නේ. ඔන්න පුතේ වත්කම් වැඩි වෙනවා ලක්ෂ 5කින්. මොනවා කියලාද? 1 2 3 4 5 යාන්ත්‍රිකය. යාන්ත්‍රිකය. හරි. ඊළඟ මේ කවුද මේ දාන්නේ? පල්ලි වලින් තමයි ගෙවලා තියෙන්නේ. අවුරුදු දාලා නැහැ පල්ලි වලින් ගෙවලා තියෙන්නේ. හරි. ඔන්න මුදල් වලින් ගෙවුවා ලක්ෂ 5ක් ඔන්න අඩු වුණා. මේ 2 3 4 5. මුදල්. හරි. දැන් ඔන්න ගිණුම් කරන සමීකරණ මේ ගියසදී කතා කරමු. වත්කම් වැඩි වුණා යන්ත්‍රිකය ලක්ෂ 5ක්. මුදල් අඩු වුණා ලක්ෂ 5කින්. හරි. පුතේ ඔය අපි දාපු දේ තියෙනවානේ කියන්නේ මොන වත්කමද වැඩි වුණේ මොන වත්කමද අඩු වුණේ නැත්තම් අපි හාගත්තට ගියා නම් මොන හිමිකමද වැඩි වුණේ මොන හිමිකමද අඩු වුණේ වගකීම් වල මොකද්ද අඩු වැඩි වුණ වගකීම කියලා අපි ලියුවානේ යටින් නම නේද? ඔන්න ඔය නම තමයි පුතේ අපි පාවිච්චි කරන්නේ අර ගිණුම් වල නම් දෙක. හරි දැන් බලන්න මේ ගනුදෙනුව 1 අයිතිකරු විසින් ලක්ෂයක් එදෙවි. මොනවද එදෙව්වේ? ලක්ෂයක් මොනවද එදෙව්වේ? මුදල්. හරි මුදල්නේ අපි එදෙව්වේ. හරි ඔන්න ඒ හින්දා එක ගිණුමක නම පුතේ මුදල්. හරි දැන් මේ අයිතිකරු මොනවද දැම්මේ? ප්‍රාර්ථනයනේ. එහෙනම් ඒ ගිණුමේ නම ප්‍රාර්ථන. හොඳට මතක තියාගන්න. සමීකරණේ අපි අඩු වැඩි වුණ වත්කම වගකීම හිමිකම ලියුවානේ. අන්නේ අඩු වැඩි වුණ වත්කම වගකීම හිමිකම කියන ඒ නම් ටික තමයි පුතේ අපි ගිණුම් හැටියට දාන්නේ. ගිණුමේ නම් හැටියට දාන්නේ. හරි. තව පටන් ගත්තේ නෑ. දැන් තමයි ඔන්න වැඩි පටන් ගන්න. ඔන්න අංක 1 ගනුදෙනුවට පුතේ ලක්ෂ 5ක් ගෙවා යන්ත්‍රයක් මිලදී ගැනීම. දැන් ඔයාලට නම් ඉතින් ඊටලක ගහ මේක කරන්න බෑනේ. හරි. මේකේ ගිණුම් දෙක තමයි පොඩ්ඩක් ඔයාලා මේ මොකද ප්‍රශ්න අංක 4 කියලා ලියලා අංක 1 කියලා මම ඉතින් ලියන්න. ලියලා ඔන්න පටන් ගන්න මේ රුපියල් ලක්ෂ 5ක් ගෙවා යන්ත්‍රයක් මිලදී ගැනීම ඒවා ලියන්න ඕනේ. අංක 1 කියලා දැනට ලියා ගන්න මොකද්ද ගිණුම් දෙක? යන්ත්‍ර ගිණුම මුදල් ගිණුම. විශේෂයෙන්ම මේ මුදල් සම්බන්ධ වුණොත් මුදල් ගිණුමක් එනවාමයි. හරි. මුදල් සම්බන්ධ වුණොත් මුදල් ගිණුමක් එනවාමයි. හරි. එකක් වුණේ පුතේ යන්ත්‍ර ගිණුම අනිත් එක මුදල් ගිණුම. යන්ත්‍ර ගිණුම අනිත් එක මුදල් ගිණුම. යන්ත්‍ර ගිණුම අනිත් එක මුදල් ගිණුම. හරි. ඒක හරි. දැන් දෙවෙනි එක. ඔව් පුතේ මේ ඍණ 50000 මුදල් දෙක දාන ඔව් මුදල් ඈ. ඒක මේවා ලියා ගන්න එපා. මේවා ලියා ගන්න යන්ත්‍ර ගිණුමයි මුදල් ගිණුමයි කියන එක තමයි මම ලියා ගන්න ඕනේ. හරි. ඔන්න ඊළඟ එක. දැන් මේ මොකද්ද? 2021 1/4 ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් කියන්නේ. දැන් එන ගිණුම් දෙක මොකද්ද? අපිට හම් වෙන්නේ මොනවද? මුදල්නේ. ආයතනයක් එනවා මුදල් ගිණුම හොඳ. දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ මුදල් ගිණුමයි අනිත් ගිණුම නම් මොකක්ද? අනිත් ගිණුමේ නම මොකද්ද? මොකද්ද අපි ගත්තේ? මොකද්ද පුතේ ගත්තේ? කියන්න බලන්න. මුදල් ගිණුමයි අනිත් එක
දැන් ඔන්න මෙහෙම උත්තරයක් ආවා. ඔව් මුදල් ගිණුමයි අනිත් එක බැංකු ණය ගිණුමයි. බැංකු ණය ගිණුමයි. හරි. ඔන්න මොඩෙල්ලාවට මේ ආපු උත්තරත් එක්ක මම පුංචි දෙයක් කියන්නම්. දැන් හිතන්න පුතේ මේ ප්‍රාර්ථන ගිණුම කියලා කියන්නේ හිමිකම් ගිණුමක් නේ. හරි. කොයි වෙලාවකවත් හරි. කොයි වෙලාවකවත් පුතේ මෙතනට මේ හිමිකම් කිය ඒ වචන පාවිච්චි කරන්න බෑ. හරි. මෙන්න මේ නම් පහ තියෙනවා නේද? පත්තා, වියදම්, හිමිකම්, වගකීම්, ආදායම් කියන එක. ඒ නම පාවිච්චි කරන්න බෑ පුතේ කිසිම වෙලාවක මෙන්න මෙතනට. එතනට පාවිච්චි කරන්න බෑ. කවදාකවත් බෑ. හරි. දැන් සාමාන්‍යයෙන් මෙතනදී මුදල් ගිණුම වෙනුවට මෙන්න මේ වත්කම් කියන එක අපිට මෙතනට දාන්න බෑ. ඔය වෙලාවට. හරි. දැන් මම අහද්දිම ඒක හොඳලාට ඒක මොකද? මේ නැත්තම් ඇත්තටම සමානයි වෙනවානේ. මෙන්න මේ නම් ටික පාවිච්චි කරන්න බෑ. පුතේ දැන් මේකෙන් අපි හැමෝටම නමක් තියෙනවානේ. ඒ වගේ තමයි ගිණුම් වලට නමක් තියෙනවා. දැන් අපි කවුරුත් මේ පිරිමියා මෙහෙට කියලා කියන්නේ නැහැ නේද? නමක් තියෙනවනේ. දැන් ඔයාලා හැමෝටම නමක් තියෙනවා. හරි. මේ නමක් තියෙනවා. ඉතින් ඒ විදිහට දැන් මම ඊයේ මම දැක්ක තව කෙනෙක් කියලා විදිහට අයෝය පස්සේ කියන්නම්. මෙන්න මේ විදිහට හැමෝටම නමක් තියෙනවා. මේ හින්දා අපි මේ වචන පාවිච්චි කරන්නේ නැහැ ගිණුම් වල නම් නැති. හරි. අපි පාවිච්චි කරන්නේ දැන් මෙතන නම් ප්‍රාර්ථනා ගිණුම විදිහට එක ප්‍රාර්ථනා. දැන් මම අහුවේ මොකද්ද? මෙන්න මේකට අදාළව පුතේ එන මේක එකක් පුතේ මුදල් ගිණුම අනිත් එක බැංකු ණයක් නේ ගත්තේ. ඒ හින්දා බැංකු ණය ගිණුම. බැංකු ණය ගිණුම. හරි. බැංකු කියලා විතරක් ලියන්න එපා. එකක් මුදල් ගිණුම අනිත් එක බැංකු ණය ගිණුම. හරි. ඊළඟට 2021 ජනවාරි 5 අයිතිකරු ව්‍යාපාරයට ලක්ෂ 3ක මුදලක් ඉදිරි. අන්න ඒක නම් මෙතනක් කියනවා මුදල් යෙදුවේ එහෙනම් මුදල් ගිණුම එකක් අනිත් එක පුතේ ප්‍රාග්ධන ගිණුම. මුදල් යෙදවනේ මුදල් ගිණුම එකක් ප්‍රාග්ධන ගිණුම අනිත් ඒක අපි ඉක්මනට කරමු. තව වැඩ කිහිපයක් තියෙනවා ඒකයි. 2021 ජනවාරි 6 රුපියල් ලක්ෂ 2ක පොලි ආදායමක් ලැබුණා. ඔන්න පුතේ පොලි ආදායමක් හම්බුණා. ඒ පුතේ මුදල්නේ එකක් මුදල් ගිණුමයි අනිත් එක ආදායම් ගිණුම කියලා එහෙම ලියන්න බෑ. පොලි ආදායම් ගිණුම. ඒ ආදායමේ නම ලියන්න ඕනේ. මුදල් ගිණුමයි අනිත් එක පොලි ආදායම් ගිණුම. දැන් මේ ගිණුමේ නම් මම පොඩිම තැන ඉඳලා කියලා දෙන්නේ මොකද මොකද ඒක පැටලෙන්නේ මට ෂුවර් එතකොට ඔයාලා හරියට වැඩි කරගෙන ඉන්න. සමහර වෙලාවට දැන් මේක දාන්න කට්ටියත් ඒක තමයි හොඳට අහගෙන ඉන්නේ. මතක අලුත් වෙන්නත් එක්ක. ඊළඟ අවසාන එක මම ඉක්මනට ඒකින් කරනවා 2021 ජනවාරි 6 ලක්ෂ 2ක වැටුප් ගෙවීම. පුතේ ඒකටත් එන්නේ මුදල්නේ ගෙවුවේ. එකක් මුදල් ගිණුම අනිත් එක මොන වියදමද ගෙවුවේ? වැටුප් ගිණුම. මුදල් ගිණුම අනිත් එක වැටුප් ගිණුම. මුදල් ගිණුමයි අනිත් එක වැටුප් ගිණුම. හරි. ඔන්න ඒ ටික හරි. මේ සමීකරණයක් ඇඳලා පෙන්නන්නේ ඔයාලට දැන් පොඩි මතක් කිරීමක් එක්තරේ සමීකරණය ලියපු නමම තමයි අපි මෙතනට ගන්නේ. හරි පුතේ. ඉතින් මේ ඔන්න මුදල් ගිණුමයි අවසානයේට ආව වැටුප් ගිණුම. හරි. දැන් අපි ඔතනින් ඔන්න ගිණුම් වලට දාන්න යන්නේ. හරි. දැන් හැමෝම ඉන්න වෙයි. අනිවාර්යෙන් ඈ. විදුතරාන් න්‍යායට අනුව ගණතුන සටහන් කරන ආකාරය. හරි. පුතේ ඔයාලට මතක ඇතිනේ. මම සමීකරණයක් අර වෙන වෙනම කියලා දුන්නානේ. මෙන්න මේ ගණුදෙනු වල දාන සමීකරණයක එහෙමයි දාන්නේ කියලා වෙන වෙනම කියලා දුන්නා. හරි. ඒ වගේ තමයි දැන් ගනුදෙනුවෙන් ගනුදෙනුව වෙන වෙනම කියලා දාන්න යන්නේ. හරි? ගනුදෙනුවෙන් ගනුදෙනුව වෙන වෙනම දාන්න යන්නේ. හරි? හොඳයි.
හරි. හොඳයි. හරි ඔය ටික අපි කරගෙන යමු. දැන් ඉස්සෙල්ලාම මේ ටික අහන්න. හරි දැන් ඔන්න හොඳට අහගෙන ඉන්න ඕනේ. හරි. මේ හොඳට අහගෙන ඉන්න ඕනේ. ඉවරන වෙලාවල් නම් මම පස්සේ ගැන හිතමු. හරි. මේ ටික හොඳට අහගෙන ඉන්නකොට ඉවර වෙලා වගේ ඊට පස්සේ වැඩි කරන්න හම්බෙන්නේ නැහැ. හරි. ඒ ඉඳලා ඉස්සෙල්ලා හොඳට අහගෙන ඉන්න. හරි. හොඳයි. ඊට පස්සේ මේ ඔන්න හරි. උදේ ඔන්න මේ ගනුදෙනුව මම ගන්නවා. අයිතිකරු විසින් රුපියල් ලක්ෂයක් එදවීම. අයිතිකරු විසින් රුපියල් ලක්ෂයක් එදවීම. හරි. දැන් මොනවද එදෙව්වේ? මුදල් නේදුවේ. අනිත් එක මොනවද? දැන් ප්‍රාර්ථනාවේ මේ අයිතිකරු දැන් මේ ප්‍රාර්ථනාවේ කිනුම් දෙකේ නම් දෙක තමයි මුදල් දාපු ඉන්න පුතේ. ඔන්න මුදල් ගිණුම අනිත් එක ප්‍රාර්ථනා ගිණුම. හරි. දැන් ඔන්න හොඳට බලන්න. අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදවපු ඉඳලා මොනවද වැඩි වුනේ? මුදල් යොදවපු ඉඳලා මොනවද වැඩි වුනේ? මුදල් කියන්නේ මොකද්ද පුතේ ව්‍යාපාරයට? මුදල් කියන්නේ මොකද්ද ව්‍යාපාරයට? වත්කමක් නේ. නේද? මුදල් කියන්නේ ව්‍යාපාරයට පුතේ වත්කමක්. හරි. එතකොට මුදල් ව්‍යාපාරයට වත්කමක් දැන් අයිතිකාරයා ව්‍යාපාරයට මුදල් දාපු ඉඳලා වත්කම වැඩි වෙනවා. අයිතිකරු ව්‍යාපාරයට මුදල් දාපු ඉඳලා ව්‍යාපාරයේ තියෙන මුදල් ටික නැත්නම් ව්‍යාපාරයේ තියෙන වස්තු මුක්තිය වැඩි වෙනවා. වස්ත්‍රම වැඩි වුණොත් අපි දාන්නේ කොහාටද? හර පැත්තට. හරිද? හර පැත්තට තමයි අපි දාන්නේ. හරි. ඉතින් ඒ හින්දා තමයි මේ ඔන්න මුදල් කියන එක අපි හර කරලා තියෙන්නේ. මුදල් කියන එක අපි හර කරලා තියෙන්නේ. හරි. ඔයාලගේ තාම ගිණුම් හදන්න දාන්න පටන් ගත්තේ නැහැ. මේ අර ඉස්සලාම අපි ගහපු දේ තමයි මේ ආයතනයක් කියලා දෙන්නේ. හරි. ඔන්න දැම්මා ආයතනයක් කියන්න. හරි. ආයතනයක් කියන්න. මුදල් අයිතිකරු පුතේ ව්‍යාපාරයට මුදල් දාපු නිසා මුදල් කියන වස්තුවම ව්‍යාපාරේ වැඩි වෙනවා. වස්තුවම වැඩි වීම හර කියන සංකල්පය ගන්නවා. මුදල් ගිණුමට හර කරනවා. 1 දැන් අපි දාන අනිත් ගිණුම මොකද්ද නම? ප්‍රාර්ථනා ගිණුමනේ අපි ඒ නම ලියාගෙන ඉවරයිනේ. ප්‍රාර්ථනා ගිණුම කියලා ලියනවා. ඒ අර බැර කරන ගිණුමේ නම. හරි. ලක්ෂයයි කියලා අපි ලියනවා. හරි. ලක්ෂයයි කියලා අපි ලියනවා. හරි. ඊට පස්සේ පුතේ දැන් අයිතිකරු ව්‍යාපාරයට මුදල් යෙදුවට පස්සේ හිමිකම මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවනේ. මේ ප්‍රාග්ධනය කියන හිමිකම වැඩි වෙනවා නේද? හිමිකම වැඩි වීම මොකද්ද? හිමිකම වැඩි වීම බැර. හිමිකම වැඩි වීම බැර. ඒ ලින්ක තමයි පුතේ මේ මෙන්න මේ ගිණුමට අපි බැර කරන්නේ. අයිතිකරු ව්‍යාපාරයට මුදල් යෙදුවත්දී අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. අපි ඔක ඉගෙන ගත්තා. අන්තිම දවසේ ඉදුම් කරන සමීකරණය ඉගෙන ගත්තා. ඊට කලින් දවසේ ඉදුම් කරන හැඳින්වීම වෙලිත් ඉගෙන ගත්තා. හරි? ඊට පස්සේ මොන හිමිකම වැඩි වෙද්දී පුතේ බැල. ඒ හින්දා තමයි අපි මේ අදාළ ඉදුමට ඒ දිනය අදාළ දේවල් ටික දාලා බැර කරලා තියෙන්නේ. මුදල් කියලා අපි ලිව්වේ හර කරන ගිණුමේ නම හින්දා. හරි? හර කරන ගිණුමේ නම හින්දා තමයි මුදල් කියලා ලිව්වේ. ඔන්න මතක තියාගන්න. හරි? තාම අපි ඔයාලගේ ගිණුම් ගන්න දෙන්නේ නැහැ. මම ඉස්සෙල්ලාම මේක ටිකක් වලට කලින් කරපු එක පොඩ්ඩක් ඔන්න පැහැදිලි කරනවා. හරි? පැහැදිලි කරනවා. හරි? හොඳයි. ඉතින් මේ හරි දැන් ඔන්න අපි ගණන් වලට එනවා. හරි දැන් ඔන්න ගණන් වලට එනවා. පළවෙනිම ගාන මාර්තු 1 අයිතිකරු රුපියල් ලක්ෂ 2ක ප්‍රාග්ධනයක් ඉදවීම. එතකොට පුතේ ඇත්තටම මෙතනටත් එන්නේ මොකද්ද? එකක් මුදල් ගිණුම අනිත් එක ප්‍රාග්ධන ගිණුමනේ. මොකද අයිතිකාරයා ප්‍රාග්ධනය යොදවන්නේ අනිත් එක මුදල් දැන. හරි? මුදල් ගිණුම සහ ප්‍රාග්ධන ගිණුම. හරි. අපි ඒක ඉස්සෙල්ලා කරලිමු. මම මේක මහන්න. ඔයාලා පුතේ මේ කොලේ දැන් තියාගන්න ළඟ. අර දින ඉඳලා දැන් ඔන්න අපි එක දිගට ගණන් ටික හදාගෙන යන්නේ. හරි? මුල් ටික මම හිමීට කියලා දෙනවා. ඊට පස්සේ අපි හිමින් ඉඳලා මේක වැඩි කරමු. හරි? පුතේ මතක තියාගන්න වස්කම් වැඩිවීම අර අඩුවීම බැල. වස්කම් විතරනේ ලියලා. හරි? ඊළඟට හිමිකම් ආදායම් වගකීම් වැඩිවීම බැර
අඩුවීම හර. හරි මම චුට්ටක් ඒක ඔන්න ලියාගත්තා. හරි. හරි. ඒක ලියාගත්ත පොඩ්ඩක් අයිනෙන් මම මේක ලියාගත්තා. මම මේක මම ගිණුම් ගන්න පොඩ්ඩක් දාලා ගන්නවා. හරි පළවෙනිම ගන්න දෙන්නු තමයි අර කිව්වා වගේ මාර්තු 1 අයිතිකරු රුපියල් ලක්ෂ 2ක ප්‍රාර්ථනයක් ඉදිරිපත්. හරි. මම ගිණුම් කීපයක් විතර ගහ ගන්නවා. ඔයාලත් මේක ගහගත්තට කමක් නැහැ. මට වඩා ලස්සනට ගහන්න. හරි? හොඳයි. දැන් ගිණුම් දෙකේ නම මොකද්ද? දැන් අයිතිකරු ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 2ක ප්‍රාර්ථනයක් ඉදිරිපත් මාර්තු 1 වෙනිදා. එකක් මුදල්. මුදල් නෑනේ. හරි. ඔන්න එක ගිණුමක නම පුතේ මුදල් ගිණුම. මුදල් ගිණුම. දැන් අයිතිකරුනේ දැන් මේ ප්‍රාර්ථනයනේ. අනිත් එක ප්‍රාර්ථන ගිණුම. ඔයාලට කැමති නම් මේකේ හර බැල කියලා කියන්න. එහෙම ලියන එකත් හොඳයි. හර බැල. හොඳයි. දැන් පුතේ දැන් ඉස්සලා මම කියලා දුන්න මේ ගණිතය මොකක්ද තමයි. අයිතිකාරය ව්‍යාපාරයට මුදල් ලැබෙවුවා. මුදල් කියන්නේ වත්කම. ඒ වත්කම වැඩි වෙද්දී හරණය කරන්නේ නැහැ. එහෙනම් ඔන්න අපි හර කරමු. හරි. ඒක ඔන්න හර කරමු. 1 ප්‍රාර්ථනය ඒක පොඩ්ඩක් ඉත මදි වුණා. අයිනෙම පටන් ගමු. කමක් නැහැ. 1 ප්‍රාර්ථනය. හරි. උදේ මේක කෙලින්ම ලියන්න ඕනේ. හරි මම පොඩ්ඩක් මෙන්න මේක මකනවා. ඒක අලුතක් එහාට යනවා අපි. හරි. 1 ප්‍රාර්ථනය රුපියල් ලක්ෂ 2යි. 1 2 3 4 5යි. ඔයාලා ලස්සන පිළිවෙලට ලියා ගන්න. හරි. 1 3ද? අර 1 සමයි. sorry. මාර්තුනේ. හොඳයි පුතේ. හරි දැන් ඉවර. 3යි 1 ප්‍රාර්ථනය ලක්ෂ 2යි. ඔන්න ඒක දැන්. 3යි 1 දිවි ධර්ම ප්‍රාර්ථනය ලක්ෂ 2යි. හරි. ඊළඟට ප්‍රාර්ථන ගිණුම කියන්නේ මොන ගිණුමක්ද? දැන් අයිතිකාරය සල්ලි ව්‍යාපාරයෙන් දැම්මම පස්සේ ප්‍රාර්ථන. ඒ කියන්නේ හිමිකම වැඩි වෙනවනේ. හිමිකම වැඩි වීම බැල. හරි. ඒකට අපි දෙවිය කියනවා 3යි 1 මුදල් කියලා. ලක්ෂ 2ක්. 2යි 3යි 4යි 5යි. හරි. ඔන්න ලක්ෂ 2ක් දැම්මම ප්‍රාර්ථනය කියනවා. හරි. පුතේ මේක ලෙජර් පිටුවක් දීලා නැහැ. හරි. ලෙජර් පිටුව අංකයක් දීලා නැහැනේ. ඒක ලෙජර් පිටුව අංකෙට කිසිම දෙයක් දාන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් පුතේ ලෙජර් පිටුව අංකයක් දෙනවා අඩුයි. ඒක නෑ සාමාන්‍ය. හරි. මතක තියාගන්න. හොඳයි. ඊට පස්සේ මුදල් ගිණුම ප්‍රාර්ථනා කරන ඒ කණු දෙන්නුම හරි. ඒ කණු දෙන්නුම හරි. මොන දැන් දෙවණි එක. මාර්තු 2 50000ක භාණ්ඩ තොගයක් අත්පිට මුදලට ගෙනියන. හරි. ඔන්න ඔතන මට කියලා දෙන්න හොඳ දෙයක් තියෙනවා. පුතේ අත්පිට මුදලට ගන්නවා කියලා කියන්නේ සල්ලි වලට ගන්න. එතකොට එකක් මුදල් ගිණුම. හරි. ඒකෙත් ඔන්න එකක් මුදල් ගිණුම. හරි. අනිත් ගිණුම මොකද්ද? මොනවද ගත්තේ? මොනවද පුතේ ගත්තා කියන්නේ භාණ්ඩ තොගයක් නේ. හරි. දැන් සමහරු කියයි නේද භාණ්ඩ ගිණුම නේද කියලා නෑ පුතේ. භාණ්ඩ තොගයක් ගත්තා කියලා අපි භාණ්ඩ ගිණුමක් දාන්නේ නැහැ. තොග ගිණුමක් දාන්නේ නැහැ. හරිද? කවදාකවත් පුතේ අපි භාණ්ඩ තොගය හරිද මිලදී ගත්තා කියලා අපි කොයි වෙලාවකවත් පුතේ ඒවා නෙවෙයි. භාණ්ඩ ගිණුම් තොග ගිණුම් කියලා අපි දාන්නේ නැහැ. අපි භාණ්ඩ හෝ තොගය මිලදී ගත්තා කියලා කිව්වොත් අපි දාන්නේ ගැනුම් කියන ගිණුමකට. ගැනුම් කියන ගිණුම. හොඳට මතක තියාගන්න. භාණ්ඩ ගත්තා තොගය ගත්තා කියලා කිව්වොත් අර උත්තරات වල තියෙන හොඳයි නේද? භාණ්ඩ සහ තොගය ගත්තා කියලා කිව්වොත් අපි දාන්නේ ගැනුම් ගිණුම. හරි? හැබැයි මෙහෙම. ලී බඩු උපකරණ ගත්තා. පරිගණක ගත්තා. හරි? ඊට පස්සේ ගොඩනැගිල්ලක් ගත්තා. මෝටර රථ ගත්තා. ඒවා පුතේ ස්ථාවර වස්තුන්නේ. ස්ථාවර වස්තුන් මිලදී ගද්දී අපි දාන්නේ ඒ අදාළ ස්ථාවර වස්තුවේ නමට තමයි ගිණුම ගන්නේ. එතකොට ගැනුම් ගිණුමට දාන්නේ. හරි. රුපියල් ලක්ෂ 20ක ගොඩනැගිල්ලක් මිලදී ගත්තා කියලා ගැනුම් ගිණුමට දාන්නේ. හරි. ගැනුම් ගිණුමට දාන්නේ භාණ්ඩ හෝ තොගය ගත්තොත් විතරයි. හරි. මතක තියාගන්න.
ගොඩනැගිල්ලක් ගත්තා කියලා තිබ්බොත් දාන්නේ ගොඩනැගිලි. ආයෙ ගැනුම් වලට දාන්න. ඒ කියන්නේ මෙතන නම් ඔබේ එකත් එයින් අපි ඒක දාන්නේ ගැනුම් ගිණුම. ගැනුම් ගිණුම. හරි? ගැනුම් ගිණුමට දාන්න. මම ඒක ආපෞතරය ටක් ගාලා කියනවා. හරි? පුතේ අපි භාණ්ඩ මිලදී ගත්තා, තොගයක් මිලදී ගත්තා කියලා තිබ්බොත් දාන්නේ ගැනුම් ගිණුම. එච්චරයි. හරිද? එහෙම නැත්නම් හිතන්න ගොඩනැගිලි ගත්තා, යන්ත්‍ර ගත්තා. ඒ විස්තර වත්කම් මේවට කියන්නේ. ඒව මිලදී ගත්තොත් අපි ගැනුම් ගිණුමට දාන්නේ. අපි දාන්නේ ඒ අදාළ විස්තර වත්කම් ගිණුමට. ගොඩනැගිල්ලක් ගත්තොත් දාන්නේ ගොඩනැගිලි ගිණුමට. ගැනුම් ගිණුමට නෙමෙයි. හරි? ඒ වගේ කරුණු තියෙනවා. එහෙනම් බය වෙන්න එපා. ඉස්සරහට අපි ඒක කරමු. හරි? මේක කවුරු හරි කෙනෙක් ලියා ගන්නවා නම් ලියා ගන්න නැහැ. භාණ්ඩ හෝ තොග දාන්නේ ගැනුම් ගිණුමට. මේක ලියා ගන්න. එතනම මම මේ පැත්තට යනවා. දැන් පුතේ මේ කීයක් කියලා ගත්තේ රුපියල් 50000ක් දීලා තමයි භාණ්ඩ තොගේ අත්පිට මුදලට අරගෙන. දැන් සල්ලි ගිහිල්ලා. මුදල් ව්‍යාපාරයෙන් එළියට ගිහිල්ලා. ඒ කියන්නේ වත්කම වැඩි වෙලා නැහැ නේ පුතේ. වත්කම අඩු වෙලා. මුදල් ව්‍යාපාරයෙන් එළියට ගිහිල්ලා මුදල් කියන වත්කම අඩු වෙනවා. වත්කම අඩු වුණාට පස්සේ බැල. වත්කම අඩු වුණාට පස්සේ බැල. දවස් 3.2 3.2 අපි දර කරන් දෙලියන්නේ මර කරන කිලුම ගන්න. ගැනුම් රුපියල් 50000. 50000. හරි? 50000. දැන් පුතේ ගැනුම් කියලා කියන්නේ ව්‍යාපාරයට වියදම. අපි ඉස්සෙල්ලා කතා කරානේ. හරි? ගැනුම් කියලා කියන්නේ පුතේ වියදම. හරි? ගැනුම් කියලා කියන්නේ වියදම. අපි ගන්න ගැනුම් කියන වියදම වැඩි වෙනවා. රුපියල් 50000කින් ගැනුම් කියන වියදම වැඩි වෙනවා. එහෙනම් වියදම වැඩි වීම මොකක්ද පුතේ? හර. වියදම වැඩි වීම හර. ඒ හින්දා අපි මෙන්න මේ ගැනුම් ගිණුමට හරි ඒ හින්දා අපි මේ ගැනුම් ගිණුමට 3.2 හරි මෙතන මුදල් කියලා 3.2 මුදල් කියලා 50000ක් දාන්න. 50000ක් දාන්න. 3.2 මුදල් කියලා අපි 50000ක් දානවා ගැනුම් ගිණුම. හරි? හොඳයි. හරි. මේ හොඳ ප්‍රශ්නයක් තිබ්බා. මම ඒකට උත්තරේ දෙන්නම්. මගේ එක පුතෙක් අහනවා ඇයි සර් මුදල් ගිණුම් දෙකක් අහලා තියෙන්නේ කියලා. හරියටම හරිය අහපු ප්‍රශ්නේ. හරි. පුතේ දැන් මෙහෙමනේ අපි මෙතන ඉගෙන ගන්න පුතේ මේ වෙන වෙනමනේ මම එකට ලිව්වට අපි මේක සටහනට අදාළ එක මේ ගිණුම් දෙකේ දානවා. මේ සටහනට මේ ගනුදෙනුවට අදාළ දෙක මේ ගිණුම් දෙකේ දානවා. හරි? මම ඕක පෙන්වන්න ඕනේ ඉඳ තමයි මෙහෙම ගිණුම් හතරක් අහලා තියෙන්නේ. හොඳ ප්‍රශ්නයක් තිබුණා යෝගේ. හරි? කවදාකවත් පුතේ එකම එක ආයතනයක එකම නමින් ගිණුම් දෙකක් නැහැ. හරි? එක ආයතනයක හරි? එක ආයතනයක එකම නමින් පුතේ ගිණුම් දෙකක් නැහැ. හරි? මතක තියාගන්න ඒක. හරි? ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මේ ඒ කියන්නේ මේ මුදල් කියලා ගිණුම් දෙකක් නැහැ පුතේ. හරි? මම මෙතන ආවේ ඔයාලට පෙන්වන්න ඕනේ දැන් විතර වෙයි. ගණු වෙන වෙනමනේ තියෙන්නේ. දැන් ඔයාලා ඔක print කරගත්තා නම් පුතේ ඔයාලට එකම දැන් මේ ගණු දෙනුවට අදාළ එකයි. හරි? මේ ගණු දෙනුවට අදාළ එකයි. එකම මුදල් පොතේ දාන්න බෑනේ. මම මේ වෙන වෙනම ඒ අදාළ ගණු දෙනු ටික පෙන්නනවා. ඔයාලා අනිවාර්යයෙන්ම මතක් කරලා මේක පළවෙනි ගණු දෙනු. මේක දෙවෙනි ගණු දෙනු. හරි? එහෙම අංක කරගන්න. නැත්නම් මේක හරි අහපු එක. මොකද එකම නමකින් කවදාකවත් ගිණුම් දෙකක් නැහැ. හරි විදියට නම් මේ එක නිර්මාණ තමයි තියෙන්නේ. හරි හොඳයි. මම ඊළඟ එකට යනවා තුන්වෙනි එකට. තුන්වෙනි එකට යනවා. තුන්වෙනි එකට යනවා. හරි. තුන්වෙනි එකට යනවා. තුන්වෙනි ගණන මොකක්ද? මාර්තු 3 රුපියල් 10000ක් වූ ව්‍යාපාරයේ මාසික කුලිය ගෙවීම. පුතේ මාසික කුලිය ගෙවලා තියෙනවා. මුදල් වලින් පුතේ ගෙවන්නේ. ඒකින් එකක් වුණ මුදල් ගිණුම. හරි එකක් මුදල් ගිණුම අනිත් එක මාසික කුලී කිව්වත් කමක් නැහැ. කුලී වියදම් ගිණුම කියලා දාන්න. කුලී වියදම් ගිණුම. හරි කුලී වියදම් ගිණුම. හරි කුලී වියදම් ගිණුම. දැන් මුදල් අපෙන් එළියට යනවන් අපි මාසික කුලිය ගෙවුවට පස්සේ මාසික කුලිය කීයද
පුතේ රුපියල් 10000යි. ඔන්න මුදල් කියන මාසික කුලිය ගෙවනවා. දැන් මොන එකවරක් කියන්නේ මොකද? වත්කම් පුතේ අඩු වෙනවා. අර මුදල් අපි ගෙවුවට පස්සේ මේ වත්කම අඩු වෙනවා. ඒතකොට වත්කම් අඩු වෙනකොට බැරෙනවා. හරි? වත්කම් අඩු වෙන බැරෙන්නේ පුතේ. එහෙනම් ඔන්න 3/3 දැන් මම කියන්නේ අපි මුදල් ගෙවනවා මුදල් ගෙවන නිසා වත්කම් අඩු වෙනවා. ඒ හින්දා ඒක බැර වෙනවා. 3/3 කුලී කියලා විතරක් අපි පොතෙන් ලියමු. කුලී රුපියල් 10000. එහෙම ගැටලුවක් නැහැ. එහෙම ලොකු ගැටලුවක් නැහැ. හරි? හොඳයි. පුතේ හැම එකකටම මුදල් ගිණුමක් ඉන්නේ නැහැ. මුදල් මගේ ප්‍රශ්නයක් අහලා දුන්නා හැම එකකටම මුදල් ගිණුමක් ඉන්නේ නැහැ. හැම එකකටම මුදල් ගිණුමක් ඉන්නේ නැහැ. එන්නේ මුදල් වලින් ගනුදෙනු සිදුවන විතරයි. ඉතින් හැම එකේ මුදල් වලින් ගනුදෙනු දෙලා ඒක ගන්න. හරියට කුලිය වියදම් ගිණුම. අපි පුතේ කුලිය ගෙවන්න මේ වියදම් වැඩි වෙනවා. දැන් සමහර වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් වියදම් අපි ගෙවද්දි වියදම් අඩු වෙනවා කියලා. නෑ එහෙම නෙමෙයි දැන් ගන්න ගෙදර ලයිට් බිල ගෙවුවා රුපියල් 1000ක්. ඊට පස්සේ ෆෝන් බිල ගෙවුවා රුපියල් 1000ක්. ඊට පස්සේ වතුර බිල ගෙවුවා රුපියල් 2000ක්. මේ වියදම් ටික ඔක්කොම එකතු වෙනවනේ. අම්මලා තාත්තලා මේ ඔක්කොම වියදම් ටික එන්නේ එකතු වෙවි ගෙවන්න. හරි. ඒකෝට අන්න ඒ වගේ අපේ වියදම් වැඩි වෙනවා. හරි කුලී වියදම් කියන එක වැඩි වෙනවා. මෙතන කියනවා වියදම් වැඩි වීම අර කියනවා. වියදම් වැඩි වීම අර කියනවා. 3/3 මුදල් 9000. අපි හර කරද්දී ලියන්නේ බැර කරන කිව්වේ 9. හර කරද්දී ලියන්නේ බැර කරන කිව්වේ 9. හරි. ඔන්න එකක් හරි. හොඳයි. ඊළඟ එකට යනවා පුතේ. හරි? ඊළඟ එකට යනවා 4 වෙනි එක. රුපියල් 70000කට අත්පිට විකිණීම. හරි? රුපියල් 70000කට අත්පිට විකිණීම. හරි. හොඳයි. මෙතන ඉඩකුත් නැති එකේ අපි ආපෞසරයක් මෙතනින් ගන්න. හරි. 4 වෙනි එක අපි යන්නේ අපිට 10ක් කියනවා පුතේ. 10ක් කියනවා අතාර. හරි? දැන් ඔයාලා මම මේව මකන වෙලාවට අත්වල තව ගිණුම් දෙකක් විතර ගහගන්න. හරි? හරි. සමහර වෙලාවට ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න මට මේ දැන් උත්තර හැම එකකම කියන්නේ කිව්වොත් ඒ සමහර වෙලාවට ගැටලුවක් වෙනවනේ. උත්තර දෙන්නේ නෙමෙයි කරන්න වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ප්‍රශ්න කවුරු හරි අහන්න තියෙන කෙනෙක් අර කිව්වා වගේ මෙසේජ් එකක් දාලා අහගන්න. හරි. හරි. ඊට පස්සේ මේ සාමාන්‍ය ගිණුම් ඔයාලා ගහන්න. මේකේ සාමාන්‍ය ගිණුම් මේ ඔයාලා ගහන්න. දැන් ඔයාලගේ ආප්පේ ලස්සන දාන හදාගෙන ඒක ගහන්න මම ටී ගිණුමක් ගහන්න. සාමාන්‍ය ගිණුම් දෙව ටී ගිණුම් දෙව දෙන්න ලොකු වෙනසක් වෙන්නේ නැති හින්දා. හරි. 4 වෙනි එක පුතේ රුපියල් 70000කට බාන්න අත්පිට විකිණීම. ඔන්න මුදල් වලින් විකුණන. බාන්න අත්පිට විකිණීම. හරි. බාන්න විකුණුම. හරි. ඕකට එන්නේ පුතේ එකක් එනවා. අත්පිට විකුණන ඉඳන් මුදල් දෙනවා. දැන් අර මුදල් වගේ හැම එකකටම මුදල් එනවාද කිය. ඔන්න මුදල් මේක මුදල් සම්බන්ධ වෙන නිසා මුදල් එනවා. හරි. ඊට පස්සේ පුතේ මේකට අදාළ දැන් අත්පිට විකිණීමනේ. බාන්න අත්පිට ගත්තා නම් ගණුම් අත්පිට විකුණුවා නම් විකුණුම. හරි. ඔන්න විකුණුම් ගිණුම. ඔන්න විකුණුම් ගිණුම. හරි. විකුණුම් ගිණුම පුතේ. හරි. දැන් පුතේ මේ මුදල් අපි විකුණන්න අපිට මුදල් එනවා. අපි කඩේ තියෙන බඩු ටික විකුණනවා නම් අපිට ඒකට දාලා මුදල් ටික එනවා. හරි. එහෙනම් මුදල් එනවා නම් මොකද වෙන්නේ? වත්කම වැඩි වෙනවා පුතේ. මුදල් එද්දි වත්කම වැඩි වෙනවා. එතකොට ඒක හර. හරි. එතකොට ඒක හර. කවද දවසද? මාර්තු 4. මාර්තු 4 විකුණුම් කියන පුතේ රුපියල් 70000 නේ? 70000. 70000. හරි. රුපියල් 70000. හරි. ඊට පස්සේ ඔන්න දැන් මුදල් පුතේ අපිට ආවනේ
මුදල් අපිට ආවා. හරිද? ඊට පස්සේ මේ මොකද මෙතන තියෙනවා විකුණුම්. දැන් ඉරුම් කරන සමීකරණයත් එක්ක පටලවා ගන්න එපා. දැන් අපි විකුණාදී තොගේ අඩු වෙනවා තමයි පුතේ. හරි? ඒව ගලපන්නේ මෙතන නෙමෙයි. ඒකට තියෙනවා තව ඉස්සරහට ඉගෙන ගන්න 11 අවුරුද්දේ 4 වෙනි පාඩමේ 5 වෙනි පාඩමේ තියෙන මූල්‍ය ප්‍රකාශ. තොග ගලපන්නේ එතන. දැනට විකුණන එක විතරක් ඔළුවේ තියාගෙන අපි ඒක රණ්ඩු සටහන් කරනවා. හරිද? අපිට මුදල් ආපු ඉඳපුදී මුදල් කිනුමට ඕන හරකලා. ඊට පස්සේ විකුණුම් කියන ව්‍යාපාරෙට මොකද්ද? පුතේ විකුණුම් කියන ව්‍යාපාරෙට මොකද්ද? දාන්න බලන්න. විකුණුම් කියන ව්‍යාපාරෙට මොකද්ද පුතේ? නෑ විකුණුම් කියන්නේ ආදායම. very good. විකුණුම් කියන්නේ ආදායමක් පුතේ. විකුණන්න ඉස්සෙල්ලා ආදායම වැඩි වෙනවා. ඔන්න ආදායම වැඩි වීම මොකද්ද? ආදායම වැඩි වීම බැරල්. මේ දැන් තව කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඕක ඔච්චර දාගන්න දෙයක් මේක හරනම් මේක බැරල් කියන්නේ. හරි. එහෙම හිතන්න පුළුවන්. බැරි කමක් නැහැ. ෂෝට් කට් එකක් හැටියට මොකක් හරි දෙකක් තුනක් මතක තියාගෙන මේක හරනම් මේක බැරල් කියලා කියන්න පුළුවන්. හරි. ඒ වුණාට පුතේ එහෙම කරන්න ගියොත් එහෙම ඉස්සරහට හදන ගණන් වලදී ඔයාලට අමාරු වෙනවා. ඒ නිසා විකුණුම් කියලා කියන්නේ ආදායම වැඩි බැරල් කියලා හිතාගෙන ඔන්න දාන්න 3යි 4 මුදල් කියලා 70000 මුදල් කියලා 70000 හරි මුදල් කියලා 70000 හරි දැන් කොහොම කරගෙන යද්දී සාමාන්‍යයෙන් හිතනවා ඇති හරි හිතනවා ඇති මෙතන මේ මුදල් සාමාන්‍ය මුදල් එද්දී මුදල් එනවා කියලා කියන්නේ වස්තාව වැඩි වෙනවනේ හරනේ එතකොට හර වෙනවා මුදල් යද්දී මොකද වෙන්නේ මුදල් යද්දී වස්තාව මඩ වෙනවා බැර වෙනවා සාමාන්‍යයෙන් මේ ව්‍යාපාරයේ මුදල් එද්දී හර වෙනවා හරිද ව්‍යාපාරයෙන් මුදල් යද්දී බැර වෙනවා ඒ දේ ඔළුවේ තියාගන්න එතකොට තව ටිකක් ලේසි වැඩ දෙන්න ව්‍යාපාරයෙන් මුදල් එද්දී හර වෙනවා ව්‍යාපාරයෙන් මුදල් යද්දී බැර වෙනවා මේ කිව්වේ මුදල් කිනුම ගැන විතරයි හරි හොඳයි ඉතින් මේ ඒකත් එක්ක මේ දැන් කීප දෙනෙක් මාහුලින් ආපෝතරයක් කියන්න චාර්ල්ස් ගැන අහලා තියෙනවා. මම අද දවසම කතා කරගෙන යනවා කියන්නේ. චාර්ල්ස් ගැන කීප දෙනෙක් අහලා තියෙනවා. ඒ විස්තර පුතේ මම ඔයාලගේ ගෲප් වලට දාන්නම්. හෙට අනිද්දා දින දවසක ගෲප් වලට දාන්නම්. එතකොට තියරි ක්ලාසස් වලට ජොයින් වෙන්න අවශ්‍ය කට්ටිය විතරක් මට මෙසේජ් එකක් දාන්න. හරි තියරි ක්ලාසස් වලට ජොයින් වෙන්න විතරක්. අනිත් අයට අතරම දැන් මම මේ ෆ්‍රී සෙමිනාර් එක ඊට පස්සේ මේකම free paper class එකක් ඇතුළත කරනවා. ඉතින් free classes වලට join වෙන්න කැමති කොහොම ඉන්න පුළුවන්. theory classes වලට join වෙන්න කවුරු හරි කෙනෙක් කැමතිද? මම කීප දෙනෙක් අහලා තිබ්බා. 10 දෙනෙක් විතර messages ආවා. හරි. join වෙන කට්ටිය මම message එකක් දැම්මට පස්සේ ඔයාලා අවශ්‍යමයි විතරක් theory classes වලට එක දිගට අවශ්‍යමයි විතරක් දිගටම මේ එය මට message එකක් දාලා එකතු වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මාර්තු 5 මාර්තු 10 වෙනකම් වැඩ තියෙනවා. ඒ හින්දා ඉක්මනට කරමු. හරි. උදේ මාර්තු 5. හරි. වැඩි වෙලාවක් යන්නේ දැන් ඔයාලට ටික ටික පුළුවන්. රුපියල් 80000ක බාණ්ඩ ණයට ගැනීම. අන්න දැන් උදේ මුදල් කිව්වෙ වෙන්නේ නැහැ. ණයට නෙගන්නේ මුදල් නැහැ. ණයට ගත්තේ මොකද වෙන්නේ? ණය ගැතිද ණය හිමිද? ණයට ගත්තේ ණය හිමිනේ. අපි ණයට ගන්නවනේ. ඒ හින්දා ණය හිමි. හරි එයාලට අපි ණය ගෙවන්න ඕන. හරි. ඔන්න එක ගිනුවා. පුතේ ණය හිමි ගිනුවා. ණයට ගන්නවනේ. මොනවද ගන්නෙ? ණයට ගන්නේ බාණ්ඩ. දැන් බාණ්ඩ ගන්නවා නම් පුතේ ණයට ගත්තත් මුදලට ගත්තත් දාන්නේ ගැනුම් වලින්. හරි. ණයට ගත්තත් බාණ්ඩ මුදලට ගත්තත් බාණ්ඩ දාන්නේ ගැනුම් වලට. හරි. ඔන්න ගැනුම් ගිනුවා. හරි. හොඳයි. අපි ණයටනේ ගන්න පුතේ. ණයට ගන්න හින්දා ඒක ඇවිල්ලා වගකීමක් ව්‍යාපාරේ. වගකීම වැඩි වෙනවා. අපි ණයට ගන්න වගකීම වැඩි වෙනවා. වගකීම වැඩි වීම බැරල්. වගකීම වැඩි වීම බැරල්. දින 3යි 5 ගාණ ඇවිල්ලා රුපියල් 80000යි. යනුම් අපි හර කරන්නේ ගැනුම් කිනුමනේ. රුපියල් 80000. හරි. ගැනුම් කියලා කියන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා වියදම් ගිණුමක් අපි ගන්න වියදම වැඩි වෙනවා වැඩි වීම හර හරි අපි මෙතන දානවා 3යි 5 ණය හිමි ඒ තනි පේජ් එකට ලියන්න කොහොමද කරලා මම මෙතන ඉඩමතු විතර අරලා ගත්තේ
ණය හිමි 80000. හරි ණය හිමි 80000. හරි. ඔන්න තව ගිණුම් හතරක් තියෙනවා. හරි. මේක පුතේ 5, මේක 6, මේක 7. හරි 6 වෙනි එක. රුපියල් 10000 අයිතිකරුගේ පෞද්ගලික ප්‍රයෝජන දෙනවා. ඔන්න පුතේ පෞද්ගලික ප්‍රයෝජන නම් මුදල් අරන් තියෙනවා. භාණ්ඩ ගත්තනම් මුදල් භාණ්ඩ කියලා දීලා තියෙනවා. පෞද්ගලික ප්‍රයෝජන මුදල් අරන් තියෙනවා. හරි. මුදල් අරන් තියෙන්නේ ඒ හින්දා ඔන්න ආපෞසරයක් නැවත සැරයක් පුතේ මුදල් ගිණුමක් වෙනවා. මුදල් ගිණුමක් කියන අනිත් ගිණුම නම් මොකද්ද? පෞද්ගලික ප්‍රයෝජන ගත්ත කිව්වොත් මොකද්ද පුතේ? පෞද්ගලික ප්‍රයෝජන ගන්න එකට මොකද්ද කියන වචනේ? භාවිතා කරන වචනේ. නේ? ගැනිලි. හරියටම හරි. උත්තර ගොඩක් ආවා. ගැනිලි ගිණුම. ගැනිලි ගිණුම. හරි. ගැනිලි ගිණුම. හරි. එතකොට ඔන්න මුදල් ටික අරන් යන හින්දා දැන් ගන්නවා මුදල් ව්‍යාපාරයෙන් එළියට යද්දි මොකද වෙන්නේ? පස්කම් අඩුවීම බැර පුතේ. පස්කම් අඩුවීම බැර. මාර්තු 6 ගැනිලි මේ හර කරන ගිණුමේ නම දාන්නේ රුපියල් 10000. රුපියල් 10000. හරි. හරි. අන්න දැන් මොකද පොයින්ට් එක? ගැනිලි කියලා කියන්නේ හිමිකම අඩුවීමේ ගිණුමක්. ඒ නිසා ඒක හර. ගැනිලි කියලා කියන්නේ හිමිකම අඩුවීමේ ගිණුමක්. ඒ හින්දා ඒක හර පුතේ. ඔන්න අපි දිනේ දානවා 3.6 මුදල් කියලා රුපියල් 10000. රුපියල් 10000. රුපියල් 10000. හරි. හොඳයි. ඊට පස්සේ ඒක හරි දැන් මාර්තු 7ට අපි යනවා. අන්න දැන් උතන ලී බඩු උපකරණ අරන් තියෙනවා. බලන්න පුතේ ඒක. මාර්තු 7 පුතේ අරන් තියෙන්නේ ලී බඩු. දැන් ඔන්න භාණ්ඩවත් ඔකේවත් නෙවෙයි අරන් තියෙන්නේ ලී බඩු. හරි. දැන් මම කිව්වා ලී බඩු ගත්තොත් යන්නේ අපි මුදල් වලටනේ අරන් තියෙන්නේ. මුදල් වලට අරන් තියෙන ආපෝසයක් මුදල් වලට යනවා. ඉතින් කතා කරන්න දෙයක් නැහැ. මුදල් ගිණුම ගොඩක් යනවා ඇත්තට. මුදල් ගිණුම අනිත් එක මොකද්ද? ගැනුම් ගිණුමද? අනිත් එක මොකද ගැනුම් ගිණුමද? නෑ. හරියටම හරි. ලී බඩු ගිණුම. මොකද ගැනුම් ගිණුම කියලා අපි දාන්නේ භාණ්ඩ හරි තොගේ හරි ගත්තා කියලා තිබ්බොත් විතරයි. හරි. ලී බඩු ගිණුම. ලී බඩු ගිණුම. හරි. පුතේ මුදල් දීලානේ ගන්නෙ. මුදල් දීලා ගන්න හින්දා අවස්ථ 3.7 මොන ලී බඩු කියලා දැම්මා. ලී බඩු කියලා ගන්න 60000යි. 60000. හරි. මෙතන කීයද? දැන් ලී බඩු මෙතන මුදල් උදේ අපි යනවානේ වස්තා බඩු වෙලින් ඉන්න බැලකඩේ ඈ. මුදල් යමින් ඉන්න බැලකඩේ. හරි. ලී බඩු කියලා කියන්නේ ව්‍යාපාරේට වත්කම. හරි. වත්කම් වැඩි වෙනවා. දැන් අපේ ව්‍යාපාරේ ලී බඩු ගොඩක් තියෙනවා. හරි. එහෙනම් ලී බඩු ඔන්න වැඩි වුණා. හරි. ඒක වත්කම් වැඩි වීම හර 3.7 මුදල් කියලා රුපියල් 60000. රුපියල් 60000. හරි. ඔන්න ඒකට හර වුණා. හරි. දැන් ඉතින් අර ටික දන්නවා නම් හොඳට ටික කරගෙන ඉන්න. හරි. දැන් 8 වෙනි එක. හරි මම මේ ටික මමනවා. මේ කොහොමද කියන්න පුතේ? මේ කොහොමද කියන්න? බලන්න කෙනෙක්ට මේ රුපියල් කියන එක ඉස්සෙල්ලා කිව්වා වගේ ලොකුට අවශ්‍යතාවයක් නැහැ. අනාරි. ඔව්. ඒක පුතේ කියනවා විකුණන්න ගන්න සියලු දේවල් ගැනුම් නේද කියලා. ඔව්. හරි. විකුණන්න ගන්න සියලු දේවල් ගැනුම් තමයි. හරි දැන් මෙතන අපි කරන්නේ කීයද? 8 9 10. හරි 8 වෙනි එක මොකද පුතේ? රුපියල් 20000ක බැංකු ණය ගෙවනවා. බැංකු ණය ගෙවන්නේ මොන වලින්ද? මුදල් වලින් ගෙවන්නේ නේ. ඔන්න මුදල් වලින් ගෙවන්නේ. ඒ හින්දා එකක් පුතේ මුදල් ගිණුම. එකක් මුදල් ගිණුම. අනිත් ගිණුම මොකද්ද? මොනවද අපි ගෙවුවේ? බැංකු ණය. අපි ගෙවන්නේ බැංකු ණය ගෙවන්නේ. එහෙනම් අනිත් එක බැංකු ණය ගෙවන්නේ. හරි.
බැංකු ණය ගෙවීම. පුතේ අපි මුදල් වලින් ගෙවනවානේ. ඒ හින්දා මුදල් කියන වස්තුන් පුතේ අඩු වෙනවා. මුදල් කියන වස්තුන් අඩු වෙන හින්දා බැර වෙනවා. දවස් 3:08 බැංකු ණය. අර මම රූල් එකට ඒක ලියනවා බැංකු ණය කීයද? රුපියල් 20000ක් කියලා තියෙනවා. ඉතින් රුපියල් 20000ක් ගෙවුවා වගකීම අඩු වෙන නිසා. බැංකු ණය ගෙවද්දී වගකීම අඩු වෙන තමයි. sorry මුදල් කියන එක මුදල් අපි ගෙවන නිසා වත්කම් අඩු වෙන නිසා බැර කියලා දැන්. හරි. ඊට පස්සේ මේ බැංකු ණය අපි බැංකු ණය පුතේ ගෙවන්න මොකද වෙන්නේ? වගකීම අඩු වෙනවා. බැංකු ණය ගෙවන්න වගකීම අඩු වෙනවා එහෙනම් දාන්නේ හර පැත්ත. හරි. ඔන්න හර පැත්ත දානවා 3:8 මුදල් කියලා 20000. 20000. හරි මුදල් කියලා 20000. හරි. අවසාන උදාහරණ දෙක මාර්තු 9 රුපියල් 5000ක බැංකු ණය පොලිය ගෙවුවා. දැන් මේ ගෙවලා තියෙන බැංකු ණය නෙවෙයි. බැංකු ණය පොලිය ගෙවලා තියෙනවා. දැන් ඒ ටික ගෙවන්න ඕනේ ඉතින් මුදලින්නේ නේද? මුදලින්නේ මොකද ඒ ගෙවන්න ඕනේ? මුදල් ගිණුම අනිත් එක බැංකු ණය පොලිය ගිණුම. දැන් මේ ගිණුම් දෙක දෙකක් ඈ. හරි. මේ බැංකු ණය ගිණුමයි බැංකු ණය පොලිය ගිණුමයි කියන්නේ දෙකක් උදේ. බැංකු ණය කියලා කියන්නේ වගකීම් ගිණුම. බැංකු ණය පොලිය කියලා කියන්නේ වියදම් ගිණුම. හරි. බැංකු ණය කියලා කියන්නේ වගකීම් ගිණුම. බැංකු ණය පොලිය කියලා කියන්නේ වියදම් ගිණුම. හරි. ඕනවනම් ඉතින් මුදල් වලින් ගෙවන්න බෑ. කීයක්ද ගෙවලා තියෙන්නේ? රුපියල් 5000ක් ගෙවලා තියෙනවා. හරි. 3.9 බැංකු ණය පොලිය රුපියල් 5000යි. රුපියල් 5000ක් වුණ ගෙවලා. බැංකු ණය පොලිය රුපියල් 5000ක් ගෙවලා පුතේ මුදල් වලින් ගෙවපු එක වත්කම් වල දීමට. හරි. දැන් බැංකු ණය පොලිය කියලා කියනවා. බැංකු ණය පොලිය කියලා කියන්නේ පුතේ වියදම. බැංකු ණය පොලිය ගෙවන්න වියදම වැඩි වෙනවා. හරි. බැංකු ණය පොලිය ගෙවන්න වියදම වැඩි වෙනවා. ඉතින් වියදම වැඩි වෙද්දී මුකුත් දෙයක් නැහැ. ඒකම අර 3.9 මුදල් කියලා රුපියල් 5000ක්. ඔන්න අර වුණා. රුපියල් 5000ක් අර වුණා. හරි. අවසාන එක පුතේ. අවසාන එක මාර්තු 10. මොකක්ද වෙලා තියෙන්නේ? අන්න උඩ ප්‍රශ්නයක් ඈ. හොඳ ප්‍රශ්නයක්. මුන්න අන්තිමට හොඳම එකක් දීලා තියෙනවා. රුපියල් ලක්ෂ 5ක මෝටර රථයක් සිල්වා සමාගමෙන් ගැනීම. හරි. මම ගිණුම් කරන සමීකරණය කියලා දුන්නා පුතේ. හරි. ඔය විදියට කාගෙන් හරි ගත්තොත් කියන්නේ සිල්වා සමාගමෙන් ගත්තොත් එහෙම නැත්නම් කාගෙන් නමක් දීලා එයාගෙන් ගත්තා කියලා තිබ්බොත් ඒක ණයට ගැනීමක් හැටියට මම ඔයාලට කිව්වා උපකල්පනය කරන්න කියලා. හරි. දැන් මෙතන තිබ්බනම් මේ රුපියල් ලක්ෂ 5ක මෝටර රථයක් මිලදී ගත්තා කියලා නමක් නැතුව එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මේ රුපියල් ලක්ෂ 5ක මෝටර රථයක් සිල්වා සමාගමෙන් මුදල් දීලා ලබා ගැනීම කියලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මෙතන මුදල් දුන්නා කියලා නෑ. හොඳට මතක තියාගන්න පුතේ. අපි කිසියම් වූ ගැනුම් ප්‍රමාණයක්. හරි. අපි පුතේ අපේ බැංකු ප්‍රමාණයක්. හරි. අනිවාර්යයෙන්ම බලන්න රුපියල් ලක්ෂ 5ක මේ ප්‍රමාණයක් අපි ආගෙන් අරන් තියෙන්නේ සිල්වා සමාගමෙන් අරගෙන. එතකොට පුතේ නමක් තියනවා ගත්ත කෙනාගේ නම තියනවා නම් අනිවාර්යයෙන් මේක ණයට ගන්න දෙන්නක් කියලා ගන්න. හරි. ඒ හින්දා ඔන්න එකක් යනවා මෝටර රථ ගිණුම. එකක් මෝටර රථ ගිණුම. හරි. අනිත් එක මොකද? අනිත් එක මොකද? සිල්වා සමාගම් ගිණුම කියලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ණය හිමි. ඇයි මේ ණයටනේ ගන්න තියෙන්නේ? ණය හිමි ගිණුම කියලා දාන්නත් පුළුවන්. ඒ පොදුවේ නැත්නම් සිල්වා සහ සමාගම ගිණුම කියලා දාන්නත් පුළුවන්. අපි එක්කෙනා ඉන්නේ ඒ හින්දා සිල්වා සහ සමාගම් ගිණුම කියලා දාමු. මේ දෙකෙන් ඕන එකක් දැම්මොත් ප්‍රශ්නයක් නැහැ පුතේ. හරි? මම කියනවා ගැණිලි කියලා දාන්න බැලුවොත් ළමයි ගැණිලි කුත් නැහැ නේද? ගැණිලි ටිකක් දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. හරි? ඔන්න සිල්වා සහ සමාගම මිලදී ගන්න. මතක තියාගන්න මෝටර රථ
අපි ව්‍යාපාරයට ගත්තේ ඉතින් මෝටර රථය කියලා කියන්නේ ව්‍යාපාරයේ වස්තම. ඔන්න වස්තම වැඩි වුණා. ඉතින් මෝටර රථය කියන එකට වස්තම වැඩි වුණ නිසා වස්තම වැඩි වීම හරහා මාර්තු 10 මම සිල්වා කියලා විතරක් කියන්න. සිල්වා ලක්ෂ කීයද 5යි. 1යි 2යි 3යි 4යි 5යි. ලක්ෂ 5යි. දැන් සිල්වාසාර සමාගම කියලා කියන්නේ වගකීම් කියනවා. වගකීම වැඩි වුණා. සිල්වාසාර සමාගමේ අපි ගෙවන්න ඕනේ. වගකීම් වැඩි වුණා. වගකීම් වැඩි වීම බෑ. හරි. 3යි 10 මෝටර රථ ලක්ෂ 5යි. 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න ඔය විදිහට තමයි ඒ අදාළ ගණන ටික අපි වාර්තා කරන්නේ. හරිද? ඉතින් ඉතින් පස්සේ කියන්නේ ප්‍රශ්නාංක 5 සහ 6. හරි. මම ඇත්තටම ඔය දෙක සාමාන්‍යයෙන් උදේ මොකද්ද මේ දෙක අපි ඊළඟ දවසේ මම ගන්නෙ මොකද මේ දෙක අපි එකතු වෙලා ගාන හදමු. කිවින්දරේ හදමු. ඒක තමයි හොඳම දේ. හරිද? ඒක තමයි හොඳම දේ. මෙතන 9 කියලා ලියන්නත් පුළුවන් ඈ. මෙතන 9 කියලා ලියන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හරි? හොඳයි. එහෙම අහලා තියෙනවා ඒක මම හිතුවේ. කිව්වේ ඉතින් මේක අනිවාර්යෙන්ම අපි ඊළඟ දවසේ season 2 එකේ හැටියට මේක කරනවා. මේකට අමතරව යම්කිසි මේ දැන් එදාට අපිට තව ටිකක් වෙලාව තියෙනවා නම් මම කමක් ගානක් පොල්ල PDF එකක් එදාට ඉවරනවා. හරි? මේ ගණන් දෙකනේ තියෙන්නේ. මේ ගණන් දෙක දාලා තව ටිකක් ගණන් හදමු. මොකද පුතේ මේක අපි මෙහෙම දැනගත්තා වගේ නෙවෙයි. ඕක හරියටම ගිණුම් ගත කරන්න බැරි වුණොත් එහෙම ඔයාලට බැංකු සැලසුම් හරි ඊට පස්සේ වැරදි නිවැරදි කිරීම 10 වසරේ අන්තිම පාර. ඔන්න ඕවා ප්‍රශ්නයක් වෙන්නේ මේවා හදිසියෙ ඉගෙන ගන්න. දැන් ගොඩක් අය මට මෙසේජ් කීප දෙනෙක් දාලා තිබ්බා මේ සර් වැරදි නිවැරදි කිරීමේම ගැටලු තියෙනවා මොකද කරන්නේ කියලා. හරි. දැන් මේ ඒක තමයි ඒ වැරදි නිවැරදි කිරීම වල ගැටලු තියෙන්නේ මෙන්න මේවා හදිසියෙ ඉගෙන ගන්න. හරි. ඒ හින්දා මම කියන්නේ ඊළඟට පාර්ට් 2 නේ දැන් ඔයාලා මේක ඉගෙන ගත්තාම මට කමක් නැහැ. ඊළඟ දවසේ අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න සම්බන්ධනයේද වෙබිනාරයකට. හරි. එතකොට තවත් හොඳට මේ වැඩේ කරගන්න පුළුවන්. හරි. හොඳට සාමාන්‍යයෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ නෝන සෙකන්ඩ් එකත් එක්ක මේකෙනුත් එක දෙන්න. ඉතින් ඔයාලට පුතේ අර පරණ පාඩම් YouTube එකෙන් බලන්න පුළුවන්. ඒ වගේම ඒක සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් එකක් දෙන්න. ඔයගොල්ලෝ ටික හැමෝම සබ්ස්ක්‍රයිබ් කරලා කට්ටියට යවලා දුන්නා. හරි මේ පොඩි හෙල්ප් එකක් දෙන්න. ඒක YouTube channel එකට පොඩි හෙල්ප් එකක් දෙන්න ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා. ඒ වගේම අපේ තියෙන අපේ කොමන්ට් පන්ති නමක් තියෙනවා. ඒක තමයි අපේ කොමන්ට් පන්ති කියලා කියන්නේ. ඔයාලට පේනවා. අපේ කොමන්ට් පන්ති FB page එකේ ඉන්නවා. ඊයොත් බලා ගන්න පුළුවන්. මායි අපේ කුරුණෑගල මම කුරුණෑගල ආවත් කරන කුරුණෑගල පොරොත්තු දිගේ මායි මොනම් මෙතන ආයේ කරේ ඉන්නේ. ඒ කියන්නේ ඒක නම් ගොඩක් ඉන්න කරපු ෆන්ක්ෂන් වල ෆොටෝස් උදේ. ෆන්ක්ෂන් වල ෆොටෝස් තියෙන්නේ. ඉතින් මම කැමතියි හැමෝත් එක්කම හරියට වැඩි කරගෙන යන්න. අනිවාර්යයෙන්ම ඒකක් ගන්න හැමෝම. ඔයාලට මේ කරපු දේවල් ටික හොඳ උදව්වක් වෙයි ඊළඟ දවසේදී. හැමදාටම ඔයාලා කාගාවටම මේ ගිණුම් කරන්නේ පන්ති කියලා. සෑහෙන ලොකු උදව්වක් වෙයි මේ කරපු දේවල් වලින්. හරි? ඉතින් සාධුන් ගැන විස්තර ටික මම දාන්නම්. ඒ වගේම මම කැමතියි ඉතින් ඔයාලගේ මොනවාරි WhatsApp ෆීඩ්බැක් එක දැනගන්න කොහොමද ඔයාලට තේරුණාද ප්‍රශ්නයක් නැත්නම් හොඳයිද කියන එක ගැන. ඉතින් ඒක මගේ නාම එක තියෙනවා. හරි? මේ ඔන්න ලියන්න විග්‍රහ 1යි 38යි 22යි 96. මේ නම්බරයට ඔයාලා පොඩි WhatsApp message එකක් දාන්න. මොකද ෆීඩ්බැක් එක ප්‍රශ්නයක් නැත්නම් හොඳයි කියන එක තමයි. හරි. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ඊළඟ බ්‍රහස්පතින්දා අපි ආපෝදයක් හම්බ වෙනවා. හැමෝම පරිස්සමෙන් ඉන්න පුතේ මේ දවස්වල තියෙන ගැටලුත් එක්ක. ඒවල් ඇතුළට දැමලා අපි ඉගෙන ගමු. කරන්න දෙයක් නෑ. අපිත් කැමති නෑ. අපිත් කැමති එළියට යන්න. හරි? ඉතින් ඔයාලා පරිස්සමෙන් ඒවල් ඇතුළට වෙලා හොඳට ඉන්න. හරි. ජය වේවා. good night.